අද මේ දැන් මම මේ වීඩියෝ එක කතා කරන්න ඉස්සෙල්ලා දෙන්නේ කල්පිත පරීක්ෂා පාඩමේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් තමයි ගණන් හද කොටස් වල යන්නේ. ඉතින් අපි කලින් ඔයගොල්ලොන්ට වීඩියෝ එකේ දාලා දීලා කල්පිත පරීක්ෂා වලට දාලා මූලික තියරි කොටස් ටික. ඉතින් මේ තියරි කොටස් ටික මුලින්ම අධ්‍යයනය කරලා ඒකෙන් පොඩ්ඩක් අවබෝධයක් අරගෙන මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා තමයි මේ වීඩියෝ එකට එන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ට මේ ගැන හරියම අවබෝධයක් එකක් නැහැ. හරි. අපි පටන් ගමු. අර කලින් අපි කතා කරපු විදිහටම නීති ව්‍යාප්ති ආකාර හතරක් තිබ්බා. නීති මධ්‍යංගයේ, නීති සමානුපාතයේ, නීති මධ්‍යංගයේ අන්තර සමානුපාතන දෙක අන්තරේ. ඒ වගේම සංඛ්‍යා නිමානයේදී මොකද ප්‍රාන්තර නිමානයේ ආකාර හතරකට සංඛාන මධ්‍යනේ සඳහා, සංඛාන සමානුපාතය සඳහා, සංඛාන මධ්‍යනේ දෙක අන්තරේ සඳහා, සංඛාන සමානුපාතන දෙක අන්තරේ සඳහා. ඒ වගේම මෙතනදී මොකද වෙන්නේ? අපි කල්පිත පරීක්ෂා ආකාර හතරක් කරනවා. සංඛාන මධ්‍යනේ සඳහා කල්පිත පරීක්ෂා, සංඛාන සමානුපාතය සඳහා කල්පිත පරීක්ෂා, සංඛාන මධ්‍යනේ දෙක අන්තරේ සඳහා කල්පිත පරීක්ෂා සහ සංඛාන සමානුපාතන දෙක අන්තරේ සඳහා කල්පිත පරීක්ෂා. මේ වීඩියෝ එකේ මම කතා කරන්න ඇස්සලා දෙනවා සංඛාන මධ්‍යනේ සඳහා කල්පිත පරීක්ෂා සහ සංඛාන සමානුපාතය සඳහා කල්පිත පරීක්ෂා. හරි. පළවෙනි පටන් ගමු. සංඛාන මධ්‍යනේ සඳහා කල්පිත පරීක්ෂාවලදී මම දැනට ඔයගොල්ලොන්ට මේ අවබෝධ නැහැ. පරීක්ෂණ සංඛ්‍යා දෙකෙන් දෙවෙනි පියවරක් තියෙනවා. පළවෙනිව කල්පිත කරනවා, දෙවෙනිව පරීක්ෂණ සංඛ්‍යා දෙක ගන්න කරනවා. ඔය සඳහා අපි යොදා ගන්න ඕනේ මොන පරීක්ෂණ සංඛ්‍යා දෙකකින් ඉන්නේ. ඒතර මම මේ කතා කරන්න යන්නේ සංඛාන මධ්‍යනේ සඳහා කල්පිත පරීක්ෂා. මෙන්න මේ කල්පිත පරීක්ෂාවලදී සංඛාන මධ්‍යනේ සඳහා කල්පිත පරීක්ෂාවලදී අපි පරීක්ෂණ සංඛ්‍යා දිය ගණනය කරගන්න විදිහ පළවෙනි එකටම කතා කරලා ඉතින් ඊට අපි ගණන් ටික කිහිපයක් හදමු. ඒතර ඔයගොල්ලන්ට මේකේ අවබෝධ වෙයි. හරි. බලමු. මෙතනදී ඔයගොල්ලෝ සංඛාන විචලතාවය ගාන තුල ඔයගොල්ලෝ බලන්න සංඛානයේ විචලතාවය තුනද නැද්ද? මම මේ කියන්නේ පරීක්ෂණ සංඛ්‍යා දිය ගන්න එක. අපි ගණනය කරමු මෙතනින් අරගෙන දැනට අපි ඉගෙන ගමු. ගාන තුල ඔයගොල්ලන්ට කියවෙන්නේ නැති ගාන තුල සංඛාන විචලතාවය දීලා තිබ්බද නැද්ද කියලා බලන්න. එක්කම නෝදෙන්න පුළුවන් සංඛාන විචලතාවය දීලා තියෙනවා නැත්නම් සංඛාන විචලතාවය දීලා නැති වෙන්න පුළුවන්. සංඛාන විචලතාවය දුන්නා නම් සූත්‍රයේ වේ යුත්තේ z සමානයි x bar in mu සිග්මා බෙදීම වර්ගමූලයෙන්. මේක තමයි සංඛාන විචලතාවය දුන්නා නම් z සූත්‍රයේ වේ යුත්තේ. පරීක්ෂණ සංඛ්‍යා දී ගණනය කරනවා මෙන්න මේ සූත්‍රය උපයෝගී කරගෙන. හරි. ඊට පස්සේ අපි කියොත් එහෙම සංඛාන විචලතාවය දුන්න නැත්නම් එතනදී මේ වෙනුවට ඔයගොල්ලන්ට දීලා තියෙන වරෙන් නීති විචලතාවය හෝ සම්මත කරගන්න. ඔයගොල්ලෝ දන්න එක. හරි. එතකොට මේ බලන්න මෙතනදී නැවත සලකා බැලීමේ අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? නියති තරම 30ට වඩා වැඩිද? නියති තරම 30ට වඩා අඩුද කියන්නේ. නියති තරම 30ට වඩා වැඩි නම් මොකද්ද වෙන්නේ? අපි කලින් ඉගෙන ගත්තා. නීති මධ්‍යනයෙන් කියන නීති ව්‍යාප්තිය අපි ඉගෙන ගත්තා මොකද්ද වෙන්නේ? නියති තරම 30ට වඩා වැඩි නම් අපිට මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක දෙනවා. ඒ හින්දා අපි ඩිසෙට් සූත්‍රය දාගෙන ඉන්න සඳහා මූලික අඩිතාලම සකසලා දෙනවා. මොකෙන්ද? මධ්‍ය සීමා ප්‍රමේය. හරි. එතකොට මොකද වෙන්නේ? මෙතනදී මොකද වෙන්නේ? නියති තරම 30ට වඩා වැඩි නිසා අපි රිසෙට් සූත්‍රයක්ම යොදාගෙන අපිට පුළුවන් පරීක්ෂණ සංඛ්‍යා දී ගණනය. එතකොට පරීක්ෂණ සංඛ්‍යා දෙන්නේ x bar in mu සිග්මා බෙදීම වර්ගමූලයෙන් නෙමෙයි. මෙතන අපි සිග්මා දන්නේ නැති නිසා මේ පැත්තට ආවේ. එහෙනම් s බෙදීම වර්ගමූලයෙන්. එතකොට මොකද වෙන්නේ? සිග්මා වෙනකොට s ආවා. හේතුව මොකද උනේ? අපි සංඛාන විචලතාවය නැත්නම් සම්බන්ධතාවය දන්නේ නැති නිසා. මෙතනදී ගැටලුව වෙන්නේ මොකද්ද? සංඛානයේ විචලතාවයක් දන්නේ නැහැ. නියති තරම 30ට වඩා උඩයි. එතකොට මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක නැහැ. ගාන හදන්න නම් සංඛානයේ ප්‍රමද විය යුතුයි. සංඛානයේ ප්‍රමද වීම අනිවාර්යයි. සංඛාන ප්‍රමද විය යුතුයි. මෙන්න මේ ගණන හදන්නේ අපි t ව්‍යාප්තිය උපයෝගී කරගෙන t සමානයි x bar in mu x බෙදීම වර්ගමූලයෙන්. ඔයාලට පේනවා මෙතන මේ සූත්‍ර දෙක සමානයි. x bar in x බෙදීම වර්ගමූලය. නමුත් අපි ඊළඟ පරීක්ෂාවක් සඳහා යොදා ගන්න සම්බන්ධ ව්‍යාප්තිය තමයි ඉසෙන් ව්‍යාප්තිය t ව්‍යාප්තිය දෙක නේද එන්නේ. ඒත් මේක සාමාන්‍ය ඔයගොල්ලෝ ඔළුවේ තියාගන්න. අර අපි කලින් කතා කරා වගේම සංඛාන මධ්‍යනේ සඳහා ප්‍රාන්තර නිමානයේදී අපි තර්ක කරන විදිහමයි මෙතනින් තර්ක කරන්නේ. පළවෙනියට බලලා සංඛාන විචලතාවය දුන්නද නැද්ද කියලා. සංඛාන විචලතාවය දුන්නා නම් අපි සාමාන්‍ය දැන් සෙට් සූත්‍රයේ සංඛාන විචලතාවය දුන්නේ නැත්නම් අවස්ථා දෙකක් තියෙනවා. නීති ධර්ම 30ට වඩා වැඩි සහ නීති ධර්ම 30ට වඩා අඩු. නීති ධර්ම 30ට වඩා වැඩි නම් මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එකේ තියෙන ඉඳ ඒක හැදුවේකි. නීති ධර්ම 30ට වඩා අඩු නම් ගාන හදන්න සංඛාන ප්‍රමත වීම අනිවාර්යයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි t ව්‍යාප්තිය දාගෙන ගාන හදෙන්නේ කියලා. හරි. දැන් අපි බලමු අපිට දීලා තියෙන පළවෙනි ගාන. හරි. ටියුට් එකේ ඒගොල්ලෝ පෙළ ගන්න ටියුට් එකේ තියෙන ළමයි 36 වෙනි පිටුව. ඒක කියලා දෙනවා මෙහෙමද. ටයර් නිෂ්පාදකයේ තමන් නිපදවන ටයර් වල මධ්‍යනායු කාලය කිලෝමීටර් 40000ක් බව ප්‍රකාශ කරයි. ටයර් නිෂ්පාදකය කියනවා එයා නිපදවන ටයර් වල මධ්‍යනායු කාලය කිලෝමීටර් 40000යි කියලා.
ඊට කියනවා සසම්භාවිත තෝරාගත් ටයර් 100ක නීතියක් ගත් විට එහි මධ්‍යම ආයු කාලය 39.940ක් සහ සම්මත අපගමනයේ 2600ක් විය. ඇල්ෆා සමාන බිඳුස මින්ද පහ මට්ටමේදී නිෂ්පාදකයාගේ ප්‍රකාශය පරීක්ෂා කරනවා. හරි. දැන් අපි බලන්න ඕනේ පළවෙනි මේ කල්පිත පරීක්ෂාවදී පළමු පියවර තමයි කල්පිත කොට නැගීම. පළවෙනි එක කල්පිත කොට නැගීම කරනවා. මේ කල්පිත කොට නැගීමේදී අපි දන්නවා මේක දැන් අපි උල්ලා ගන්න h0 සහ h1. මොකද නිෂ්පාදක ප්‍රකාශයේදී සංඝාන පරාමිතිය ගැන කරන කියන්නේ සංකේත කල්පිත මොකදනේ? මෙව් 40000 කියලා. දැන් බලනවා. සර්වදා හිතන්න හදන්න මොකුත් නෑ. අපිට සාමාන්‍යයෙන් දාගන්න μ සමාන 40000 කියලා. ඊට පස්සේ අපි තරඟ කරනවා. හරි. මේ මොකද්ද මේ සංඝානේ පරාමිතිය. ඊට පස්සේ ඊළඟට බලනවා සංඝාන මේ මොකද්ද මේ h0 සහ h0 එක ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් සමාන කිරීම ලකුණ එන්නේ මේ කියන්නේ එලෙන් සිලබස් එකවල අපිට මෙතන සමාන කිරීම ලකුණ තමයි එන්නේ. හරි. බලමු ටයර් නිෂ්පාදකයේ කියමු මොකද්ද කියලා. මේක සංඛ්‍යාකාරව කියනවා. ටයර් නිෂ්පාදකයේ තමන් නිපදවන ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර් 40000ක් බව ප්‍රකාශ කරනවා. හරි. දැන් නිෂ්පාදකයාගේ ওই ප්‍රකාශය හරියද නැද්ද කියලා බලන්න. බලන්න නිෂ්පාදකයා කිව්වේ මොකද්ද? මම නිපදවන ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර් 40000යි. H note වල තියෙන මොකද්ද? එයා නිපදවන ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර් 40000යි කියලා. එහෙනම් H note අරන් තියන්නේ කාගේ පැත්තද? නිෂ්පාදකයාගේ පැත්තද? H note නිෂ්පාදකයාගේ පැත්ත ගන්නවා නම් H1 ඇවිල්ලා කියනවා මම නිෂ්පාදකයාට එරෙහි වෙනවා. H note නිෂ්පාදකයාගේ පැත්ත ගන්නවා නම් H1 නිෂ්පාදකයාට එරෙහි වෙනවා. එහෙනම් අපි ගන්නවා මොකද ඉන්නේ 40000ට වඩා මොනෝමුද්ද නිෂ්පාදකයාගෙන් ගෙවිලා නැහැ. අපි දන්නා ටයර් නිෂ්පාදකයෙක් කියනවා නම් එයා හදන ටයර් වල දාගෙන කිලෝමීටර් 40000ක් දක්වා දුවන්න පුළුවන් කියලා අපි නිෂ්පාදකයා නැත්නම් ටයර් නිෂ්පාදකයාගෙන් එරෙහි වෙන්නේ. ඔයා කියන්නේ බොරු නේද කියලා කියන්නේ මොනවද? ඉතින් 40000ක් දුවනවා කියලා දාගෙන මට ඒකේ 50000ක් දුවන්න පුළුවන් නම් මම සන්තෝෂද නැද්ද? මගේ කාර් එකක් තියෙනවා. නිෂ්පාදකයා කියනවා මේකෙන් කිලෝමීටර් 40000ක් දුවන්න පුළුවන් කියලා. මම ටයර් හතර දාගෙන ඉවරලා මේ මම කිලෝමීටර් 40000ක් දක්වා දිව්වා තාත් පාවිච්චි කරනවා 45000 50000ක් විතර දුවා ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම නිෂ්පාදකයා කියන ප්‍රකාශය ඇත්ත නේද? එයාගේ 40000 කියලා මම 40000ක් ඉක්මවල පරීක්ෂා කරනවා. නමුත් මම නිෂ්පාදකයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. නිෂ්පාදකයා වා බොරු නේද මේ කියන්නේ? නැත්නම් නිෂ්පාදකයාගෙන් ගේමිල්ලන්නේ මොනවද? ටයර් වල මධ්‍යම ආයු කාලය මොකද උනේ? 40000ට අඩු වුණොත් තමයි ප්‍රශ්නේ. ඒතර H note ගන්නවා නම් නිෂ්පාදකයාගේ පැත්ත H1 එන්න ඕන නිෂ්පාදකයාට එරෙහි වෙන පැත්ත කියන්නේ මොකද? 40000ට කුඩයි කියන්නේ. හරි. මේක තමයි කල්පිත කරන්නේ. ඊට පස්සේ අපි කරනවා පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කරනවා. මේක තමයි කල්පිත පරීක්ෂා දෙවෙනි පියවර. පරීක්ෂණ සංඛ්‍යාදී. පරීක්ෂණ සංඛ්‍යාදී ගණනය කරනවා. ඉතින්දී තරක කරලා බලන්න ඕනේ. ගාන තුල සංඝාන විචලනාවෙ තිබුණද නැද්ද කියලා. බලමු මෙතන මොකක්ද කියන්නේ. ටයර් නිෂ්පාදකේ තමන් නිපදවන ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර් 40000 බව ප්‍රකාශ කරයි. සසම්භාවිත ලෙස ටයර් 100ක නීතියක් ගත් විට බලන්න. දන්ත්‍රික විද්‍යාව. ටයර් 100ක නීතියක් ගත් විට එහි මධ්‍යම ආයු ටයර් 100 නියදී මධ්‍යම කීයද? 39940. 39940ක් සහ සම්මත අපගමනය 2400. සම්මත අපගමනය 2400 සෙවුනා. හරි. බලන්න මේ 100 නියදී මධ්‍යම සහ 100 නියදී සම්මත අපගමනය තමයි අපි දුන්නේ. එහෙනම් සංඝානයේ ඉච්ඡතාවය දැන් අපි දන්නවද මේ ගාන තුල? සංඝානයේ ඉච්ඡතාවය දන්න. එහෙනම් අපි යනවා මේ පැත්තට. ඊට පස්සේ බලනවා නියදී ධර්ම 30ට අඩුද නියදී ධර්ම 30ට අඩුද වැඩිද කියලා. නියදී ධර්ම බලපුවම අපිට දෙනවා නියදී ධර්ම 100යි. එහෙනම් නියදී ධර්ම 30ට වැඩි. අපි ගාන හදන්නේ මොකෙන්ද? ඉසෙට් ව්‍යාප්තිය අපි ලියා ගන්නවා පරීක්ෂණ සංඛ්‍යාවේ සූත්‍රේ. ඉසෙට් සමානයි x bar ගෙමියු සිග්මා බෙදීම වර්ගමූලය. සිග්මා නේ අපි දන්නවා මොකද සිග්මා දන්නේ නැහැ නේ අපි. එතන ගත්තොත් තමයි නියදී ඉච්ඡතාවය දීලා තියෙන්නේ. නියදී සම්බන්ධයෙන් x බෙදීම වර්ගමූලය. අපි දන්නවා x bar සඳහා අපි දීලා තියෙනාගේ කියන 39940. අඩු කිරීම. දැන් බලනවා මියුට අපි දාන්නේ මොකක්ද? හරි. මියුට අපි දාන්නේ මොකද්ද? h note වල තියෙන කල්පිතය. මොකද h note වල තියෙනවා 40000 කියලා. හරි. බලමු මොකද්ද වෙන්නේ. ඇයි අපි මෙතනට 40000 හදන්නේ? හරි. 40000 දාන්න හේතුව තමයි මොකද්ද? 40000 දාන්න හේතුව තමයි මොකද්ද වෙන්නේ? අපි එතනදී පළවෙනිට පටන් ගත්තා අප්‍රතිෂ්ඨේ කාර්යය. නැත්නම් H note කියන්නේ මොකද වෙන්නේ? යම් සංඝාන පරාමිතිය පිළිබඳව తాවකාලිකව සත්‍යයි කියලා උපකල්පනය කරමින් ගොඩනගනවා. తాවකාලිකව සත්‍ය. මේ පරීක්ෂා සංඛ්‍යාදී ගණනය කරලා පරීක්ෂාව කරනකම් අපි හිතාගෙන ඉන්නේ මියු සමානයි 45 කියලා තමයි. ඒක H note වල තියෙන කල්පිතය ඇත්තයි කියලා තමයි අපි දැනට తాවකාලිකව හිතන්නේ. බලන්න අපි කල්පිතේ
පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා මේ කල්පිත පරීක්ෂාවලදී පළවෙනි වීඩියෝ එකේදී කතා කරා යම් සංඝාන පරාමිතියක් පිළිබඳව తాවකාලිකව සත්‍යයි කියලා උපකල්පනය කරමින් ගොඩනගන කල්පිතය. එහෙනම් H note වල තියෙන එක තමයි අපි తాවකාලිකව ඇත්තයි කියන්නේ. තාම අපි බලනවා ඇත්තද බොරුද කියලා තමයි පරීක්ෂා කරන්නේ නැහැ. දැනට මම හිතාගෙන ඉන්නේ මොකද H note වල කල්පිතය ඇත්තයි. එහෙනම් x බාවලාගෙන යන 39 කියලා mu වලට අපි දානවා මොකක් කියලාද 40000 කියලා. ඇයි මම හිතන්නේ 40000 කියන්නේ කියලා අහුවොත් එම ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ මට උත්තර දෙන්න හේතුව මොකද්ද? අපි తాවකාලිකව සත්‍යය කියලා උපකල්පනය කරන H note වලදී mu වර්ගෙන් තියෙන 40000. එහෙනම් අපි පරීක්ෂා සංඛ්‍යාවේ ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්න ඕනේ කීයද? 40000. ඇයි? අපි ඒක తాවකාලික සත්‍යය කියලා උපකල්පනය කරන නිසා. හරි. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් s බෙදීම වර්ගමූලයෙන්. s කියලා කියන්නේ මොකද? නියති සම්මත අපගමන. ඒ කියන්නේ 2400 බෙදීම වර්ගමූලයෙන් වර්ගමූල 100. හරි. તો 39940 400 අඩු කරනවා අපිට එනවා 60යි 60 බෙදීම 240 බෙදීම 100 කියන්නේ 240 බෙදීම 100 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා එතන 2400 බෙදීම 10යි 2400 බෙදීම 10 කියන්නේ 240. එතන අපිට එනවා කීයද අනිවාර්යයෙන් මෙතන ඍණාගයක් ඉන්නේ එහෙනම් අපිට එනවා 60 වරක් එකෙන් 60 වරක් 4යි වෙනවා ඍණ 0.2යි බලමු අපි හරිද කියලා පාර 39940 අඩු කරා 39940 අඩු 39940 අඩු කරනවා 40000 බෙදනවා 240 10000 හරි මේකවත් අපි ගත්තේ පරීක්ෂණ සංඛ්‍යාටි ගන්න එක. අතන මොකක්ද දෙන්නේ කල්පිත පරීක්ෂණ කරා දෙවෙනි එක පරීක්ෂණ සංඛ්‍යාටි කරා. තුන්වෙනි එක තමයි පරීක්ෂාව. පරීක්ෂාව කරන්න ඕනේ. හරි. මෙන්න මේ පරීක්ෂාව කරන්න කොහොමද කියලා බලන්න. පරීක්ෂාව කරන්නේ දැන් අපි බලන්න ඕනේ මෙහෙමයි. අපිට දීලා දිනවා පරීක්ෂාව කරන්න ඕන සම්භාවිත මට්ටම දීලා දිනවා මොකක්ද දෙන්නේ? ආයත සමාන 0.05 මට්ටමේ. ඔයගොල්ලෝ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මෙතනම අපි අරගන්නවා. අපි මොන ව්‍යාප්තියෙන්ද පරීක්ෂණ සංඛ්‍යාතය ගන්න එකද? ඒකෙන් තමයි අපි පරීක්ෂාව කරනවා. ඉසෙට් ව්‍යාප්තිය. ඉසෙට් ව්‍යාප්තිය ඔයගොල්ලෝ දන්නවා මේක හරියටම සමමිතික ව්‍යාප්තිය. හරි. ඕගොල්ලන්ට සරල ක්‍රමවේදයක් කියලා දෙන්න මේක හරි කොයි වෙලෙත් හරි මේකේ තියෙන්නේ කුඩා කියලා ලකුණ. ඊතරේ තියෙන කොයි පැත්තද? කුඩා ලකුණ නම් අවදි පෙදෙස. නැත්නම් ගත්තොත් ප්‍රතික්ෂේප කරන පෙදෙස තියෙන්නේ මේ පැත්තේ. අපි දැන් කතා කරමු මොකද්ද කියන්නේ කියලා. අවදි පෙදෙස ප්‍රතික්ෂේප පෙදෙස කියලා. මේ තියෙන්නේ විශාල මෙන්න මේ අතර නම්. උඩ තියෙන්නේ මෙන්න මේ පැත්තට නම් අවදි පෙදෙස තියෙන්නේ මෙන්න මේ පැත්තට. මේක දීර්ඝව කතා කරනවා කොටසක් මම ඉන්නේ සරලව ඔයගොල්ලන්ට කියලා දුන්නාට මෙන්න මේ උඩ තියෙන මේ පැත්ත නම් අවදි වෙන තියෙන මේ පැත්ත. ඔයගොල්ලන්ට තියෙන්නේ බයිකල්පිත කල්පිත මොන කියන්නේ බයිකල්පිත කල්පිත පැත්තේ. හරි h not එක කොහොමද සමාන කිරීමනේ. මේක අසමාන ලකුණු නම් අවදි පෙදෙස දෙපැත්තටම මැපෙනවා. හරි. මොකද වෙන්නේ? අපි ගන්නවා අපිට කියනවා අල්ෆා සමාන 0.05 මට්ටම. විශේෂය මට්ටම අපි දීලා දිනවා අල්ෆා සමාන 0.05 මට්ටම කියලා. අපි කියන්න අල්ෆා සමානයි 0.05 මට්ටමේදී ප්‍රකාශ කරනවා. අපි දන්නවා මෙතන තියෙන පද කුඩා ලකුණ එහෙනම් කිය 40000 කුඩා කියන්නේ එහෙනම් අවදි පෙදෙස බලන්න. අවදි පෙදෙස මේ පැත්තේ තියෙනවා. හරි. එතන මොකද වෙන්නේ? මෙතන තියෙන අගේ කීයද කියලා අපි හොයාගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නා මේක සමමිතික ව්‍යාප්තිය. මේ අවදි පෙදෙස සම්භාවිතාවගේ තමයි 0.05 කියලා කියන්නේ. මේ විශේෂය මට්ටම කියනවා කීයද? අප්‍රතිෂ්ඨේ කල්පිතයේ සත්‍ය විට එය ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව. ඒ කියන්නේ නියු සමානයි 40000 විට ඒක ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව 0.05 කියලා නැති. අපි බලනවා මෙන්න මේ බල්ගේ 0.05ක් තියෙනවා නම් මෙන්න මේ බල්ගේ 0.05ක් තියෙනවා අපි දන්නා මෙතන හරියටම සමමිතික අක්ෂය දෙනවා. එහෙනම් අපි දන්නා මෙතන 0.05 නම් මෙතන කියන්නේ 0.500ක්. එහෙනම් බලනවා ආරස් මන්දිර කාලේ සෙට් ව්‍යාප්තියක් එක. උතර ඔයගොල්ලන්ට ඒ කයිසම ආය අතර. අය ඔයගොල්ලන්ට සරලව ඔයගොල්ලෝ දන්නවා ටී ව්‍යාප්තිය කොහොමද මේක කියලා. ටී ව්‍යාප්තියක් ගත්තාම මේකේ වල්ගේ පාවට කරලා දීලා දෙන්නේ. වල්ගේ බැලුව මිනිස්සු බින්ද පාදින් කොතනද කියලා. එතකොට එනවා එකයිසම 6 4 කියලා. එකයිසම 6 4 තේරුම් ගන්න මෙතන බිඳුවට අඩු නිසා මෙතන ඍණ එකයිසම 6 4. හරි. දැන් බලනවා මෙතන තියෙන ඍණ එකයිසම 6 4. හරි. ඔයගොල්ලන්ට මේක වෙන් කරගන්න පුළුවන් මෙන්න මේ පැත්තට අපි කියනවා අවදි පෙදෙස කියලා. මේකට මම කියනවා පිළිගැටු පෙදෙස. හරි.
මම ගන්න ගොඩක් ළමයිගෙන් මම දැනපු හැමෝටම වෙන ගොඩක් ළමයිට එන ප්‍රශ්නයක් තමයි මේ පිළිගනු පෙදෙස කියලා කියන්නේ නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගන්න පෙදෙස. මේ අවදි පෙදෙස නැත්නම් ප්‍රතික්ෂේප පෙදෙස කියලා කියන්නේ නිෂ්පාදකයාගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප වෙන්නේ. නෑ ඔයගොල්ලෝ පටලලා ගන්න එපා හැම දෙයක් විදියට. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ වැදගත් කරුණක් තමයි මෙන්න මේ කියන පිළිගනු පෙදෙස කියලා කියන්නේ H not පිළිගන්න පෙදෙස. මෙන්න මේ කියන අවදි පෙදෙස නැත්නම් ප්‍රතික්ෂේප පෙදෙස කියන්නේ අපි කියන්නේ H not ප්‍රතික්ෂේප කරන පෙදෙස. හැබැයි ඔයගොල්ලෝ පටල ගන්න එපා මේක නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගන්න පෙදෙස නිෂ්පාදක ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන පෙදෙස නෙමෙයි. හේතුව මොකද්ද? මෙන්න මේකේ නිෂ්පාදක ප්‍රකාශය H not තුල අන්තර්ගත විය හැකි H1 වල අන්තර්ගත විය හැකි. නමුත් මෙතනදී පිළිගන්න පෙදෙස අවදි පෙදෙස කියලා අපි ගන්නෙ. මොකද නිෂ්පාදකයාගේ ප්‍රකාශය නෙමෙයි. මොකද එන්නේ H not පිළිගන්න පෙදෙස H not ප්‍රතික්ෂේප කරන පෙදෙස. හරි. දැන් බලන්න අපි මොකද කරේ සාමාන්‍ය විදියටම කල්පිත ගොඩනගා ගත්තා. පරීක්ෂා සංඛ්‍යාදී ගැළපෙන සූත්‍රය දාගෙන ගණනය කරගත්තා. ඊට පස්සේ මොකද කරේ? පරීක්ෂාව කිරීම සඳහා ඔක්කොම වැඩ කටයුතු වලින් ලැස්ති වෙනවා. මොකද එන්නේ? අපි හැදුවේ ඉසෙල් ව්‍යාප්තිය, ඉසෙල් ව්‍යාප්තිය ගත්තා. අපිට දුන්න බිඳුෂ ව්‍යාපාර සම්බන්ධ මට්ටම මොන වර්ගයේද තියෙන්නේ? මම් වර්ගයේ හේතු මේ පැත්තට ඉතල ගන්නවා. මම් වර්ගයේ තියෙන පරීක්ෂාව කරන්න අල්ෆා සමාන බිඳුෂ ව්‍යාපාර මට්ටම එන බිඳුෂ ව්‍යාපාර හදාගත්තා. ඒකට දාලා ඉසෙල් ව්‍යාප්තියගේ හොයාගත්තා. ඒක වාට සරලව ගත්තා. ඒක डी ව්‍යාප්තිය බිඳුෂ ව්‍යාපාර කෙලින් පල්ලහැටම ආවම ඉසෙල් ව්‍යාප්තියගේ ගත්තා. ඒක නැත්තම් බිඳුෂ ව්‍යාපාර නම් මෙතන මෙතන බිඳුෂම 4.5 ඒකට දාලා ප්‍රතිප්‍රමත බලන්න 1.64ක් එයි. හරි 1.64 දැන් ඔක්කොම ටික ලෑස්ති කරලා දැන් මොකද කරන්නේ? මෙන්න මේ කියන පරීක්ෂණ සංඛ්‍යාතියගේ දැන් මෙතනට ගේන්න ඕනේ. ගැලපෙන තැනට බලලා දාන්න තියෙන්නේ. මොකද්ද අපිට පරීක්ෂණ සංඛ්‍යාතිය සඳහා ළඟා ගියේද? ඍණ 0.25. එහෙනම් අපි බලලා අනිවාර්යෙන් මෙතනට වඩා මේ පැත්ත දෙන්නේ. හිතුව ඍණ නිසා. මෙතනට වඩා මේ පැත්ත. බලන්න 1.64ට වඩා එහා පැත්තේ තියෙන්නේ. නෑ. 0.25. බිඳුවට තමයි ළඟ. මැද බිඳුව දෙනවා. බිඳුවට තමයි ළඟ. මේ හැටි. 1.64ට එහා පැත්තේ නෙමෙයි. එහෙනම් අපිට මෙන්න මේ හැටියට දාගත්තා ඒකයි 0.25. අන්න දැන් අපිට ආවා පරීක්ෂණ සංඛ්‍යාතිය. මෙන්න මේ කියන අපි ගණනය කරගත්ත පරීක්ෂණ සංඛ්‍යාතිය අපිට දෙන්නවා තියෙන කොයි පැත්තේද? පිළිගනු පෙදෙසේ. එහෙනම් අපිට තීරණය ලියන්න පුළුවන්. තීරණය ඔයගොල්ලෝ ලියා ගන්න. මොකක්ද මේ තීරණය අපිට ලියන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ කියන අපි ගණනය කරගත්ත පරීක්ෂණ සංඛ්‍යාතිය. හරි තීරණය ඔයගොල්ලෝ ලියා ගන්න. පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගනු පෙදෙසේ පවතින බැවින් H not ප්‍රතික්ෂේප නොකරයි. මොකද මම කිව්වා පිළිගනු පෙදෙස කියලා කියන්නේ H not පිළිගන්න පෙදෙස. මේ අවදි පෙදෙස නැත්තම් ප්‍රතික්ෂේප පෙදෙස කියලා කියන්නේ H not ප්‍රතික්ෂේප කරන පෙදෙස. දැන් අපි මෙතනදී තීරණය ලියනවා කොහොමද? පරීක්ෂණ සංඛ්‍යාතියේ තියෙන්නේ පිළිගනු පෙදෙසේ තියෙන නිසා H not පිළිගන්නේ කියලා කියන්න ඕන. මේක අපි හරි විදිහට අපි මේ කල්පිත පරීක්ෂාවේදී ලියන විදිහක් තියෙනවා. ඒක කියන්නේ ප්‍රතික්ෂේප නොකරයි කියන්නේ. කොහොමද කියන්නේ? පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගනු පෙදෙසේ තියෙන නිසා H not ප්‍රතික්ෂේප නොකරයි. ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් තීරණය පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගනු පෙදෙසේ පවතින බැවින් H not ප්‍රතික්ෂේප නොකරයි. එතකොට මෙතනදී තීරණයේදී කියනවානේ තීරණය කියන H not ප්‍රතික්ෂේප නොකරයි. කිටින්ම ලියනවා ඔයගොල්ලෝ තේරෙන්න H not පිළිගන්නේ කියන දේ තමයි මොකද? පිළිගන්නේ කියලා ලියන්නේ නැහැ ඔයගොල්ලෝ. මම කියන්නේ ඔයගොල්ලෝ අවබෝධය සඳහා H not පිළිගන්නේ කියන දේ තමයි තීරණය. නමුත් අන්තිමට නිගමනයේ දෙන්න ඕන අපි තීරණ ගන්න පාර්ශවයට තීරණය ගන්න පුළුවන් වෙන විදිහට. දැන් තීරණ ගන්න පාර්ශවයට H not පිළිගන්නවා H not ප්‍රතික්ෂේප කරනවා කියවට තීරණ ගන්න පාර්ශවයට ඒක තේරෙන්නේ. අපි මෙන්න මේකේ තීරණය කරලා පස්සේ නිගමනය දෙන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඒගොල්ලන්ට කියන්නම්. කොහොමද ඒගොල්ලන්ට කියන්නේ? බලන්න ප්‍රශ්නේ කියවල බලන්න අන්තිමට කියනවා. අල්පසමාන බිඳුව මිත්‍යා පහ මට්ටමේදී නිෂ්පාදකයාගේ ප්‍රකාශය පරීක්ෂා කරන්න. හරි. දැන් බලන්න. තීරණයෙන් අන්තිමට පරීක්ෂණ සංඛ්‍යාතිය ගන්න කළ පරීක්ෂා කරන පස්සේ තීරණය කියනවා H not පිළිගන්න කියලා. H not කියලා කියන්නේ මොකද ඉන්නේ? mu සමාන 40000 කියන දේ තමයි පිළිගන්න කියලා. H not පිළිගන්න කියලා කියනවා mu සමාන 40000 පිළිගන්න තමයි ඒ කියන්නේ. අපි බලනවා ඊට පස්සේ නිෂ්පාදකයාගේ ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ කොයිද කියලා. නිෂ්පාදකයාගේ ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ මොකක් තුලද? H not තුල. නිෂ්පාදකයාගේ ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ H not තුල. තීරණයලුත් කියනවා H not පිළිගන්න කියලා. ඒ කියන්නේ අපිට නිගමනය කියන්න පුළුවන් නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගන්න පුළුවන්. ඕගොල්ලන්ට නිගමනය ලියා ගන්න පුළුවන් කොහොමද? නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගැනීම. නැත්නම් අපි සවිස්තරයක් ලියනවා නම් ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර 40000ක් බව පිළිගැනීමට. ඒ කියන්නේ නිෂ්පාදකයාගේ ප්‍රකාශය ටයර් වල මධ්‍යම ආයු කාලය කිලෝමීටර 40000ක් බව පිළිගැනීමට
කීයද? ඇල්ෆා තමයි 0.05 මට්ටමේදී. අපි ගත්තේ ඇල්ෆා තමයි 0.05 මට්ටමනේ. ඇල්ෆා තමයි 0.05 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි බෝධි කියන එක අපිට නිගමනය කරගන්න ඕන. ඒ නිගමනය ඔයගොල්ලෝ කියන්නේ මොකද ඉන්නේ? පරීක්ෂණ අපිට කියන්න පුළුවන්. මොකද ඉන්නේ? නිගමනයෙන් අපිට ලියා ගන්න පුළුවන්. අපි කලින් කියුවේ විදිහට නිෂ්පාදකයා ප්‍රකාශය පිළිගැනීමට ඇල්ෆා තමයි 0.05 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි පවතී කියලා. හරි. ඊට පස්සේ අපිට එන්න පුළුවන් ඊළඟ ගාන. ඊළඟ ගාන කියන මෙහෙම දෙයක්. දැන් අපි දැන් ඊළඟ ගානේ කරනවා. හරි. එක්තරා විදුලි බුබුළු විශේෂයක මධ්‍යම කාලයේ පැය 2000ක් වේ නිෂ්පාදන ක්‍රියාවලියෙහි වෙනසක් සිදු කළ පසු එහි මධ්‍යම කාලයේ වර්ධනය වී ඇති බව නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරයි. නිෂ්පාදන සමාගමේ ප්‍රකාශය මොකද්ද? මේ නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩ දියුණු කිරීම සිදු කළාට පස්සේ මේ මධ්‍යම කාලයේ වර්ධනය වුණා කියන දේ තමයි ඒගොල්ලෝගේ ප්‍රකාශය. ඊට පස්සේ කියනවා සසම්භාව්‍ය ලෙස තෝරාගත් විදුලි බුබුළු 64 දිනේදී මධ්‍යම කාලයේ පැය 2120ක් සහ සම්මතපාන 240ක් ඉස්සලෙමිනි අල්ප සමාන බිඳුසෙන් බිඳුව එක මට්ටමේදී නිෂ්පාදනයේ ප්‍රකාශය පරීක්ෂා කරනවා. හරි. දැන් බලනවා මොකක්ද වෙන්නේ? කල්පිත ගුණය කරගන්න ඕන. හරි. H0 සහ H1. දවුලන පරාමිතිය සඳහා කොහොම හරි එවන්න හොඳින් ඕන අරගෙන ඇවිල්ලා තියෙන අගේ කීයද? එක්තරා විදුලි බුබුළු විශේෂයක මධ්‍යම කාලයේ පැය 2000ක් වෙනවා. දැන් මෙය mu සමානයි 2000 කියලා දාගන්න. දැන් බලන්න ඕනේ H1 ගොඩනගන්නදී තමයි අපි තර්ක කරගෙන හිතන්නේ. මොකද ඉන්නේ? එක්තරා විදුලි බුබුළු විශේෂයක මධ්‍යම කාලයේ පැය 2000ක් වේ. බලන්න නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනසක් සිදු කළ පසු එහි මධ්‍යම කාලය වර්ධනය වී ඇති බව වර්ධනය වුණා කියලා නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරනවා. අන්තිමට අපෙන් අහන්නේ මොකද? නිෂ්පාදකයාගේ ප්‍රකාශය පරීක්ෂා කරනවා. ඒතර නිෂ්පාදකයාගේ ප්‍රකාශය කියලා කියන්නේ mu සමානයි 2000 කියලා දෙයද නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරාට පස්සේ මේ 2000 කියන දේ වර්ධනය වුණා කියන දේ. බලන්නවා H0 තුල කියලා කියන්නේ මොකද්ද? mu සමානයි 2000 කියලා. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය වෙනසක් සිදු කරත් තාමත් ඔයගොල්ලෝ හදන විදුලි බුබුළු වල මධ්‍යම කාලයේ පැය 2000ම තමයි. එතකොට H0 තුල නිෂ්පාදකයා කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය වුණාට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා පස්සේ මධ්‍යම කාලයේ වර්ධනය වුණා කියන්නේ. මධ්‍යම කාලයේ වර්ධනය වුණා කියන දේ H0 තුල අන්තර්ගත වෙන්නේ නැහැ. මධ්‍යම කාලයේ වර්ධනය වුණා කියන දේ H0 තුල අන්තර්ගත වෙන්නේ නැත්නම් H0 අරගෙන දින්නේ නිෂ්පාදකයන් එරෙහිව යන ප්‍රකාශය. H0 අරන් දින්නේ ඔයා කිව්වට වර්ධනය වුණා කියලා මේ බලන්න තාමත් 2000 කියන දේ තමයි H0 කියන්නේ. බලන්න H0 නිෂ්පාදකයන් එරෙහිව යනවා නම් කවුද H0 වෙනින් පෙනී හිටින්නේ? H0 නිෂ්පාදකයන් එරෙහිව යනවා නම් කවුද නිෂ්පාදකයන් වෙනින් පෙනී හිටින්නේ? H1 තමයි නිෂ්පාදකයා වෙනුවෙන් පෙනී හිටින්නේ. එහෙනම් අපි ගන්නවා H0 ගත්තේ නිෂ්පාදකයට එරෙහිව නිසා H1 ගන්නවා නිෂ්පාදකයේ පැත්තට. මොකද අපි ගන්නේ? පැය 2000ට වඩා වර්ධනය වුණා කියන දේ තමයි මොකද නිෂ්පාදකයේ. අපි ගන්නවා H0 බලනවා නිෂ්පාදකයේ පැත්තට ගන්නේ. H0 නිෂ්පාදකයේ පැත්ත ගත්තේ නැති නිසා අපි H1 හරිය නිෂ්පාදකයේ පැත්තට ගන්නවා. ඊට පස්සේ ගන්නවා පරීක්ෂණ සංකේත. පරීක්ෂණ සංකේත ගන්න කරද්දී අපි බලන දේ විදිහට දක්වන්නේ. අපිට තේරෙන්න දෙනවා නිෂ්පාදන කරන විදුලි බුබුළු 64යි ගත්තේ. ඒකේ මධ්‍යම කාලය වල ලැබුණා 2120. මේ 64 මේදී සම්බන්ධ ගමන යාමට ආවා 240. දැන් බලනවා මොකද්ද කරන්න කියලා බලන්න. හරි. දැන් බලන්න 64යි 2220යි 240 කියලා මෙන්න මේ ආගේ තියෙනවා. බලන්න සංඝානයේ විචලතාවය දුන්නාද? සංඝාන විචලතාවය දීලා නැහැ. නීති සම්බන්ධවල දීලා දින්නේ. එහෙනම් අපි යනවා මේ පැත්තට යනවා. ඊට පස්සේ බලනවා නීති ධර්ම 30ට වඩා කුඩාද වැඩිද? මොකද නීති ධර්ම 64යි. එහෙනම් නීති ධර්ම විශාලයි. නීති ධර්ම 30ට වඩා වැඩි. මධ්‍ය සීමා ප්‍රමේය සපෝට් එක දිනවා. අපි ගණන් හදනවා. සිද්ධියක් මොකද කරන්නේ? x x සමානයි x bar mu s බෙදීම වර්ගමූලය. එයි මම දැන් සිග්මා දාගන්න නැත්තේ සිග්මා තමයි දන්නේ නිසා. හරි. x bar දාගන්නවා 2120 අඩු කරනවා mu ට දාගන්නවා 2000 බෙදනවා s කියන්නේ 240යි බෙදීම වර්ගමූල 64. එතකොට මට මෙතනින් ගත්ත හැකි 120 බෙදීම 240 බෙදීම 64 වර්ගමූල කියන 8යි. ඒතකොට එනවා 120 බෙදීම
30යි නේ. ඔව්. ඊට පස්සේ අපි ගත්ත හැකි මොකද එන්නේ මේකට මේක කියපුවා උත්තරිනවා 4යි කියලා. බලමු හරිද කියලා. උඩට එන 120 බෙදීම 240 බෙදීම අපිට එනවා 4යි කියලා. පරීක්ෂණ සංඛ්‍යා තියාගේ අපි ලැබෙනවා 4ක් කියලා. ඊට පස්සේ මම මෙතනදී පරීක්ෂාව කරනවා. පරීක්ෂාව කරන්නේ අර තමයි මේගොල්ලෝ කියලා දෙනවා. අර සමාදාන 0.01 මට්ටමේදී 0.01 මට්ටමේදී. දැන් බලනවා පරීක්ෂණ සංඛ්‍යා දී ගණනය කරගත්තා. දැන් පරීක්ෂාව කරන්න යන්නේ. හරි. අද ගන්නවා මොන ව්‍යාප්තියද? විශේෂ ව්‍යාප්තිය. ඒක පරීක්ෂණ සංඛ්‍යා දී ගන්න එකනේ විශේෂ ව්‍යාප්තිය නිසා. හරි. අපි බලනවා අවදි පෙස දින කොයි පැත්තද? මෙන්න මේක ඊතලේ දින කොයි පැත්තද මේ පැත්තට. ඒ නිසා මම මේක දීර්ඝව කතා කරන්න යන්නේ හේතුව මොකද සරල ක්‍රමයෙන් ඕගලන්ට හොයාගන්න ඕන නැත්නම් මේක මෙහෙම නෙමෙයි ගන්න මේ ඊතලේ දින පැත්ත කියලා කිව්වට මම මේක අර වීඩියෝ පොඩි වීඩියෝ එකක් තුළ ඕගලන්ට මේ අවබෝධය ලබා දෙන්න ඕන හින්දා මම ඒක පොඩි කියලා දෙනවා. හරි. මෙන්න මේ කියන අවදි පෙස සම්බන්ධතාවය කියන විදිහට මින්දෝ එක කියන්නේ. අපි බලනවා මේ මින්දෝ එකට දාලා ඉසෙට් ව්‍යාප්තිය ඒ කොහොමද කියලා. ඒතර ඔයගොල්ලෝ දන්නා මේක ඉසෙට් ව්‍යාප්තිය. ඒතර මේක සමානව කොටස් දෙකකට බෙදලා තියෙන්නේ කියන බින්දුවේ. එහෙනම් මේ පැත්තට බින්දුව 4.9 ආවට පස්සේ තමයි එතන බින්දුව. ඒතර 4900 දාලා ප්‍රතිපලත බලන්න. නැත්තම් උනත් අල්ලව ගන්න මේ ටීවී ව්‍යාප්තිය ගන්න බින්දුව දීපු ගෙනිමු පල්ලෙහාටම යන්න. පල්ලෙහා වෙන ඉසෙට් ව්‍යාප්තියගේ ඒතර ඔයගලන්ට ලැබෙයි කීයද? 2.3 කියලා. 2.3 කියලා අපි ලැබෙනවා කොහොම හරි මොකද්ද අවධියක්. හරි. මේක තමයි මෙහාට එන්න දෙනවා. මොකද එන්නේ? මේක තමයි මොකද එන්නේ? අවධි ප්‍රදේශ. මේ මොකද්ද? පිළිගන්නු ප්‍රදේශ. හරි. මොකද එන්නේ? දැන් අපි බලනවා. මොකේද පරීක්ෂණ ලංකාවේ කියලා 4 දන 4. අපි දන්නවා එහෙනම් කොහෙද තියෙන්නේ? මෙන්න මේ පැත්තට. දෙකට වඩා වැඩි 4. ඒ නිසා අපි හැපෙන්න ගන්නවා. දැන් අපිට ලිව්වේ හැටි මොකද එන්නේ? තීරණය. හරි. තීරණය එන්නේ කොහොමද? අපි කලින් එකේදී බලන්න. කලින් එකේදී පරීක්ෂණ සංඛ්‍යාදී කොහෙටද වැටුනේ? පිළිගැනුම් ප්‍රතිශතයට. ඒ නිසා අපි කිව්වා පරීක්ෂණ සංඛ්‍යාදී තියෙන්නේ පිළිගැනුම් ප්‍රතිශතය නිසා H0 පිළිගන්න එක ප්‍රතික්ෂේප නොකරයි කියලා කිව්වේ. දැන් බලන්න පරීක්ෂණ සංඛ්‍යාදී තියෙන්නේ කොයි ප්‍රතිශතද? අවදි ප්‍රතිශතය නැත්නම් ප්‍රතික්ෂේප ප්‍රතිශතය. අපි ලියනවා තීරණයේ විදිහට පරීක්ෂණ සංඛ්‍යාතිය අවදි ප්‍රතිශතයේ පවතින බැවින් H0 ප්‍රතික්ෂේප කරන්න. මම කිව්වා පිළිගන්න ප්‍රතිශතය කියලා කියන්නේ H0 පිළිගන්න ප්‍රතිශතය, අවදි ප්‍රතිශතය නැත්නම් ප්‍රතික්ෂේප ප්‍රතිශතය කියන්නේ H0 ප්‍රතික්ෂේප කරන ප්‍රතිශතය. පරීක්ෂණ සංඛ්‍යාතිය තිබ්බ අවදි ප්‍රතිශතය එහෙනම් H0 ප්‍රතික්ෂේප කරනවා. ලියනවා නිගමනයේ කොහොමද? පරීක්ෂණ සංඛ්‍යාතිය අවදි ප්‍රතිශතයේ පවතින බැවින් H0 ප්‍රතික්ෂේප කරයි. හරි. දැන් අපි වැදගත් දේ තමයි නිගමනය. නිගමනයට ආවහට පස්සේ කොහොමද නිගමනය කියන්නේ? බලන්න මෙතනදී කිව්වා නේද H0 ප්‍රතික්ෂේප කරන්න කියලා. එහෙනම් තීරණයෙන් කියනවා H0 ප්‍රතික්ෂේප කරන්න. කාවද ප්‍රතික්ෂේප කරන්න ඕනේ? මෙන්න මෙයාව ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ. එයාව ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි තීරණයෙන් කියන්නේ. බලන්න අපි වෛකල්පික කල්පිතේ නිර්වචන අපි ඉගෙන ගත්තා. අප්‍රතිෂ්ඨේ කල්පිතය ප්‍රතික්ෂේප කරන විට ඒ වෙනුවට පිළිගන්න ලබන කල්පිතය තමයි අපි කියන්නේ මොකක්ද වෛකල්පික කල්පිතය. එහෙනම් H0 ප්‍රතික්ෂේප වුණා. දැන් අපි පිළිගන්නේ මොකද්ද? H1. දැන් මට බලනවා නිෂ්පාදකයාගේ ප්‍රකාශයේ අන්තර්ගත වෙන්නේ කුමක් තුලද? නිෂ්පාදකයා කිව්වේ මොකද්ද? ටයර් වල මද්න කලය පැය 2000ට වඩා වැඩි වුණා කියලා. වර්ධනය වීමක් සිදු වුණා කියලා. බලන්න මෙව 2000ට වඩා විශාලයි. එහෙනම් නිෂ්පාදකයාගේ ප්‍රකාශයේ අන්තර්ගත වෙන්නේ කවුරු තුලද? H1 තුල. මෙයා කිව්වා H0 ප්‍රතික්ෂේප කරන්න කියලා. H0 ප්‍රතික්ෂේප කරන්න කියලා. තීරණයෙන් කියනවා H0 ප්‍රතික්ෂේප කරන්න කියලා. එහෙනම් අපි H0 ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් අපි පිළිගන්නවා H1 නිෂ්පාදකයාගේ ප්‍රකාශය අපි හිතුවාම නිෂ්පාදකයාගේ ප්‍රකාශයේ අරන් තියෙන කවුරුද? H1 තමයි නිෂ්පාදක ප්‍රකාශය නියෝජනය කරන්නේ මෙතනදී. එහෙනම් දැන් අපි කරනවා නිෂ්පාදක ප්‍රකාශය යනුව පිළිගන්නවා. එහෙනම් අපිට කිව්වේ කොහොමද? විදුලි බුබුළු වල මධ්‍යම ආයු කාලය වර්ධනය වී ඇති බව නිෂ්පාදක සභාවේ ප්‍රකාශයේ පිළිගැනීමට කීයද? අල්ෆා ප්‍රමාණය කීය මට්ටමේද? 0.01 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂියවලදී. මොකද? වර්ධනය වුණා කියන්නේ නිෂ්පාදක ප්‍රකාශය පිළිගන්නවා. දැන් අපි කියන්නේ නිෂ්පාදක ප්‍රකාශය පිළිගන්න ප්‍රමාණවත් සාක්ෂියවලදී කියලා ලියුවා ඇති. අපි සවිස්තරාත්මකව ලියනවා විදුලි බුබුළු වල මධ්‍යම ආයු කාලය වර්ධනය වී ඇති බව නිෂ්පාදක සමාගමේ ප්‍රකාශය පිළිගැනීමට අල්ප සමානයි 0.01 මට්ටමේදී
ප්‍රමාණවත් සාක්ෂි භෞතික අපි පිළිගන්නවා කියන දේ කියන්නේ. එතන මේක තමයි අපි දෙවෙනි ගාන. අපි ඉක්මනට තව ගානක් හදලා සංග්‍රහ මධ්‍යස්ථ සරලීය පරීක්ෂා ඉවර කරමු. හරි. මොකද එන්නේ? හා ඊළඟ ගාන. ටියුටර් එකකට අපි තුන්වෙනි ගාන හතරවෙනි ගාන අතහැරලා අපි පස්වෙනි ගානට කොහොමද මේක හදන්නේ? හරි මම හදන්නේ ටියුටර් එකේ පස්වෙනි ගාන. 36 විතර. හරි. බං ගාන කියවන්න අනිකට එක දෙන්න. හරි. මේක කියනවා එක්තරා කිරිපිටි වර්ගයක ග්‍රෑම් 400ක පැකට්ටුවක ග්‍රෑම් 400ක පැකට්ටුවක කියන්නේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මෙලමයින් ග්‍රෑම් 25කට වඩා අඩංගු නොවන බව නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරනවා. එතකොට නිෂ්පාදන සමාගමේ ප්‍රකාශය මොකද්ද? ග්‍රෑම් 400 කිරිපිටි පැකට් එකක මෙලමයින් ග්‍රෑම් 25ට වැඩි නැහැ කියලා කියන්නේ. බලන්න පැකට්ටුවක මෙලමයින් ග්‍රෑම් 25කට වඩා අඩංගු නොවන බව නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරනවා. ඊට පස්සේ සසම්භාව්‍ය ලෙස තෝරාගත් කිරිපිටි වර්ග 25ක නීතියක මෙලමයින් මධ්‍යනේ 26.2ක් සහ සම්මත අපගමන ග්‍රෑම් 6ක් විය අපේ අනාල සම්මින්ද පහමට්ටමේ පරීක්ෂා කරනවා. හරි. දැන් අපි බලන්න යන්නේ මොකද්ද? නිෂ්පාදනයේ ප්‍රකාශය පරීක්ෂා කරන්නයි. හරි. දැන් අපි බලන්නේ කල්පිත කොට ඉන්නේ කල්පිත කොට ගන්නේ mu මේ බලන්න අපි ප්‍රකාශ දෙන්නේ mu ගැන එහෙනම් ගන්න mu මෙලමයින් ගන්න කියන්නේ එතකොට මොකද වැඩි දැනනවා 25 ලා. දැන් මෙතනට ගන්න H1 ආවට පස්සේ තමයි තර්ක කරන්න පටන් ගන්න. බලන්න නිෂ්පාදන සමාගමේ ප්‍රකාශය කියන්නේ මොකද ඉන්නේ? මෙලමයින් ග්‍රෑම් 25ට වඩා අඩංගු නොවන බව කියන්නේ. ග්‍රෑම් 25ට වැඩි නෑ කියලා කියන්නේ. බලන්න ග්‍රෑම් 25ට වැඩි නෑ කියලා කියන්නේ මොකද? ග්‍රෑම් 25ට වැඩි නෑ. ග්‍රෑම් 25ට වැඩි කියලා කියන්නේ මොකද? ග්‍රෑම් 25ට වැඩි. හරි. වැඩි නෑ කියලා කියන්නේ. එහෙනම් ග්‍රෑම් 25 හෝ ඊට වඩා අඩු කියලා කියන්නේ. ග්‍රෑම් 25 හෝ ඊට වඩා අඩු. බලන්න මෙතන කියන මොකද mu සමානයි කීයද 25යි ග්‍රෑම් 25. ඒතකොට බලන්න h0 වලින් කියනවා mu සමානයි 25 කියලා. එහෙනම් මේ අරගෙන කියන කාගේ පැත්තද? මේ අරන් තින්නේ නිෂ්පාදකයාගේ පැත්ත. බලන්න නිෂ්පාදකයා කිව්වේ මම හදන කිරිපිටි පැකට් එකක මෙලමයින් ග්‍රෑම් 25ට වැඩි නෑ කියලා. 25ට වඩා අඩංගු නෑ කියලා. එහෙනම් මේකෙදිත් කියනවා මෙලමයින් ග්‍රෑම් 25යි තියෙන්නේ. 25යි කියලා කියන්නේ මොකද දෙන්නේ? 25 කිව්වා බලන්න නිෂ්පාදනයේ යන විදිහට මෙහෙම ගන්නකො 24 25 26 24 23 නිෂ්පාදකයා කියන්නේ මොකද්ද? මම හදන කිරිපිටි පැකට්ටුවක මෙලමයින් ග්‍රෑම් 25ට වඩා අඩංගු නැහැ කියලා. 25ට වඩා අඩංගු නැහැ කියලා කියන්නේ මොකද්ද? 25ට වැඩි නැහැ කියලා. ඒ කියන්නේ යා වක්‍රව කියන්නේ මොකක්ද? මම හදන කිරිපිටි පැකට් එක තියෙන මෙලමයින් ප්‍රමාණය 25 හෝ ඊට වඩා අඩු කියලා කියන්නේ. එතකොට මෙතන කියනවා mu සමාන 25යි. එහෙනම් h0 ගන්න කාගේ පැත්තද? යම් කිසි කිරිපිටි පැකට් එකක ග්‍රෑම් 25ක් තිබ්බොත් එහෙම ඒක නිෂ්පාදකයාට ප්‍රශ්නයක් වෙනවද? නැහැ. ඒ කියන්නේ නිෂ්පාදකයාට පක්ෂපාතී කිරිපිටි. එතන මොකද තේරුම් ගන්න දෙන්නේ? මෙලමයින් ග්‍රෑම් 25යි මැදනේ කියන්නේ කාටද පක්ෂපාතී? යාක නිෂ්පාදකයාට තමයි පක්ෂපාතී. h0 නිෂ්පාදකයාට පක්ෂපාතී නම් අපි h1 ගන්නවා මොකද? නිෂ්පාදකයාට එරෙහිව යන්න කොහොමද අපි එරෙහිව යන්නේ? 25ට වඩා මොනවද නිෂ්පාදකයා පක්ෂී? නිෂ්පාදකය කියන්නේ මම හදන කිරිපිටි පැකට්ටුවක මැදනේ තියෙන්නේ මෙලමයි 25 හෝ ඊට වඩා අඩුයි. ප්‍රශ්න තිබුණොත් එනවා මොනවද? මෙලමයි 25ට වඩා අඩංගු නොවේ කියලා කියන්නේ. නිෂ්පාදකය කියන්නේ 25 හෝ ඊට වඩා අඩුයි කියලා. නිෂ්පාදකයා ප්‍රශ්න දිනන වල නිෂ්පාදකයන් අපි ගේ විලන්නේ 25ට වැඩි වුණොත් ඒතර ප්‍රශ්න දිනන වල නිෂ්පාදකයා මොකද? mu විශාලයි 25. ඊට පස්සේ අපි ගණනය කරගන්නවා පරීක්ෂණ සංකේත. පරීක්ෂණ සංකේතය ඊට පස්සේ කොහොමද පරීක්ෂණ සංකේතය ගණනය කරන්නේ? පරීක්ෂණ සංකේතය මෙච්චරයි කරන්නේ. අපි කරනවා නීති ධර්ම වල ඉන්නේ කිරිපිටි වර්ගයට ආරම්භ දෙන්නේ කිරිපිටි වර්ග 25. හරි. කිරිපිටි වර්ග 25. මම ගන්න කියන්නේ එක්තරා කිරිපිටි වර්ගයේ ග්‍රෑම් 400 කිරිපිටි වර්ගයක මෙලමයින් ග්‍රෑම් 25 වල අඩංගු නොවන බව නිෂ්පාදන සමාගම ප්‍රකාශ කරයි. සසම්භාව්‍ය ලෙස තෝරාගත් කිරිපිටි වර්ග 25ක නීතියක මෙලමයින් මධ්‍යනේ 26.2ක් සහ සම්මතවන 10ක් වෙනවා. අපි අද තමයි ඉන්දර්ශන බින්ද පහ මට්ටමේදී පරීක්ෂා කරන්න කියලා කියන්නේ. හරි. හරි. දැන් අපි බලනවා මෙතන අපි ලැබිච්ච x භාගයේද මේ නියම තර 25 නියමයක මධ්‍යනේ වල ලැබිලා තියෙනවා. මෙතන මෙලමයින් කියලා දෙන 26.2ක් සම්මතවන කියලා දෙනවා. මෙලමයින් 6ක සම්මතවන දිනවා. හරි. දැන් අපි බලනවා අපි මොකෙන්ද හදන්නේ? සංඝාරිත චිත්‍රාවය දුන්නද මෙතන? සංඝාරිත චිත්‍රාවය දුන්නේ නැහැ. එහෙනම් සංඝාරිත චිත්‍රාවය දුන්නේ නැත්නම් අපි අනිවාර්යයෙන්ම යනවා
මේ පැත්තට. සංඝානිතර දාලා දීලා නැහැ. එහෙනම් අපි යනවා මේ පැත්තට. ඊට පස්සේ බලනවා නීති ධර්ම 30ට අඩිද වැඩිද? නීති ධර්ම 30ට අඩිද? නීති ධර්ම 30ට වඩා අඩුයි. දැන් මොකෙන්ද අපි ගාන හදන්නේ? අනිවාර්යයෙන්ම ටීවී එකකින් ගාන හදන්නේ. හැබැයි ඔයගොල්ලෝ මේ ගාන තුල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක් කියලා නැද්ද? මොකක් කියලා නැද්ද? මේකේ කියලා නැහැ විශේෂයෙන්. මොකද සංඝානේ ප්‍රමතෝ ව්‍යාප්ත වෙනවා කියලා අපිට කියලා නැහැ. ඒතකොට දැන් එහෙමයි කියලා අපි මේ ගාන හදන්න බෑ සංඝානේ ප්‍රමත නැහැ අපි හදන්නේ නැහැ කියලා නෑ. ඔයගොල්ලෝ ගාන හදද්දී විභාග තුල එහෙම දාන්න මෙතන සංඝානේ ප්‍රමතම ව්‍යාප්ත වියතයි උපකල්පනය කරමින් ගණනය කරන ලදී කියලා. ඒ කියන්නේ ටීවී මේ ටීවී එකකින් ගාන හදන්න ඔයගොල්ලෝ ලියන්න සංඝානේ ප්‍රමතම ව්‍යාප්ත වියතයි උපකල්පනය කරමින් ගණනය කරන ලදී. හරි. නැත්නම් සමහරවිට ඔයගොල්ලෝ වෙනම ප්‍රශ්නකින් හරි අහන්න පුළුවන් ඊළඟට ඉහත ගණනය කිරීමේදී ඔබ යොදා ගන්නා ලද උපකල්පනය කුමක්ද කියලා. එහෙම කිව්වොත් ඔයගොල්ලෝ ලියුව හැකි සංඝානේ ප්‍රමතම ව්‍යාප්ත වියතයි උපකල්පනය කරමින් ගණනය කරන ලදී කියලා දාන්න. හරි. කොහොම හරි ගමන් නැහැ අපි අන්තිමට ආවා තීරණය කරමු වලින් අපි ටීවී එකක් තමයි ගන්න හදන්නේ. හේතුව සංඝාන වල දාලා දුන්නේ නැහැ. නීති ධර්ම 30ට අඩු නිසා. හරි. දැන් බලන්න t සමානයි x bar in mu s බෙදීම වර්ගමූලය. ඒතර t x bar දානවා 26.2යි mu ට දා ගන්නවා කීයද 25යි. හේතුව මොකද අපි තාවකාලිකව හිතන්නේ mu වල තියෙන කල්පිත ඇත්ත කියලා බෙදීම s බෙදීම වර්ගමූලය. s කියලා කියන්නේ කීයද? 6 බෙදීම වර්ගමූලය. වර්ගමූලයෙන් කියන්නේ 25යි. වර්ගමූලය. එතන මෙතනින් එනවා 6.2කින් අඩු කරනවා 25 කියන්නේ 1.2යි. එතන 6 බෙදීම 5. 6 බෙදීම 5 කියලා ගත්තාම ඒ තෝල් ගන්න 1.2යි. එතන මේක දුරම උත්තරේ එකක් කියලා එනවා. පරීක්ෂණ වල වැඩි ගන්න එක. දැන් ඊළඟ පියවර අපි මොකද පරීක්ෂාව කරනවා. පරීක්ෂාව කරනවා මේකට කියන්නේ අර තමයි විශ්ින් කරනවා. හරි. දැන් මොකද කරන්නේ? පරීක්ෂාව කරන්න යන්නේ අපි යන ගන්නවා මෙතනදී අපි ටීවී අප්තියෙන් පරීක්ෂණ කැටි කරන කරගත්ත හින්දා අපි දැන් මෙතන පරීක්ෂාව කරන්නේ ටීවී අප්තියේ බලන්න මොන මාර්ග පරීක්ෂාව මේ බලන්න. ඊතල තියෙන මේ පැත්තට එහෙනම් දකුණු වංගයේ තමයි පරීක්ෂණ කියන්නේ අපිට දෙන්නේ. මෙතන සම්බන්ධය දැන් වින්දසන් බිඳුව පහ. හරි. අර තමයි වින්දසන් බිඳුව. දැන් අපි බලනවා මේක දැන් සාමාන්‍ය දෙලි සෙලියක් තින් ගන්න බෑ. මේක අපි කරන්න ඕනේ ටීවී අප්තියෙන් ඔයගොල්ලෝ ගන්න ටීවී අප්තිය ටීවී අප්තිය ඔයගොල්ලෝ ගන්න මෙන්න මෙහෙම තියෙන්නේ ටීවී අප්තිය උඩින් ඇදලා තියෙනවා මෙන්න මෙහෙම ටීවී අප්තිය අරගෙන බලන්න ඔයගොල්ලන්ට පහෙන් පාට කරලා කොනක් පාට කරලා දීලා තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙනවා මෙතන කිසි සම්බන්ධ මෙතන DF කියලා දීපුවක් තියෙනවා මෙතන විවිධ සම්බන්ධ මට්ටම් ටිකක් තියෙනවා 0.1 තුරොන්නම් ටිකක් තියෙනවා. ඒතර මෙතනදී ඔයගොල්ලෝ දන්නවා මෙතන කීයද? 0.0 මම මෙතන මතලා තියෙනවා මෙතන 0.05 දීලා ඔයගොල්ලෝ ගන්න. ඊට පස්සේ DF වෙනවා. DF වලට ඔයගොල්ලෝ ගන්නවා කොහොමද? DF එන්නේ එන්ට්‍රි එක. එන්ට්‍රි එක කියලා කියන්නේ මෙතන 25යි 25ට ගෙනියන එක කියන්නේ කීයද? 24යි. ඔයගොල්ලෝ මෙතන DF තියලා ගෙනියන 24ට එන්න 24ට ඇවිල්ලා එතන බින්දුවෙන් මෙන්න මෙතනින් එන ආගේ ඔයගොල්ලෝ ගන්න. මෙතනින් එන ආගේ ඔයගොල්ලන්ට මේ වෙයි. මම දැන් මේක ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තේ. මම ඔයගොල්ලෝ දන්න නිසා මේ 1.7 එකක් කියලා ඉතින්. මම හිතනවා ඒක එන්නේ කියලා නැත්නම් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පොතේ තියෙන ආගේ දාගන්න කොහොම හරි DF 24ට මෙතන බින්දුවෙන් බින්දුව පහ තියෙන වෙන්නේ කැපෙන තැන බලන්න 1.7 එකක් තියෙයි. හරි. බලනවා ඒ කියන්නේ මොකද එන්නේ මෙතන අවදි අගේ කිය 2.7 එකයි. හරි. එතකොට මේ පැත්ත තමයි මොකද අවදි පෙදෙස. එතකොට මේ පැත්ත මොකද පිළිගන්න පෙදෙස. හරි. එහෙනම් දැන් බලනවා පිළිගන්න පෙදෙස නේ බලන්න. පරීක්ෂණ මේ ඔක්කොම ටික ලෑස්ති කරලා පරීක්ෂාව සඳහා මේක ඇඳගෙන ව්‍යාප්තිය ඇඳගෙන අවදි අගේ දාගෙන අවදි පෙදෙස පිළිගන්න පෙදෙස කොහොමද කියලා නම් කරගෙන අන්තිම පියවර වශයෙන් තමයි මෙන්න මේ අපි ගන්න කරගත්ත පරීක්ෂණ සංඛ්‍යාව යනවා. මම පරීක්ෂණ සංඛ්‍යාවේ කොයි තියෙන්නේ? අපි දන්න මැද තියෙන බිඳුව මේ හැරි මැදන්නේ එහෙනම් එක තියෙන මෙන්න මේ හැරිට එන්නේ. හරි. එක දින්න ඔය හරි. එහෙනම් අපිට කිව්වේ මොකද දෙන්නේ? පරීක්ෂණ සංඛ්‍යාවේ කොයි තියෙන්නේ? අපිට තීරණය කියන්න පුළුවන්. තීරණය පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගැනුම් ප්‍රතිශතය පවතින වෙමින් කොහොමද? බලන්න මොකද පිළිගැනුම් ප්‍රතිශතය කියලා කියන්නේ h0 පිළිගැනුම් ප්‍රතිශතය. පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගැනුම් ප්‍රතිශතය තියෙන නිසා h0 මොකද? ප්‍රතික්ෂේප නොකරයි. කොහොමද ඉන්නේ? පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගැනුම් ප්‍රතිශතය පවතින වෙමින් h0 ප්‍රතික්ෂේප නොකරයි. ඊට පස්සේ නිගමනය. දැන් මොකද වෙන්නේ? මෙතනින් කිව්වා කෙටියෙන් කියනවා h0 පිළිගන්නේ කියලා තමයි එතනින් කිව්වේ. හරි මෙහෙම ලියන්නේ නැහැ. අපි h0 පිළිගන්නේ කියලා ලියනවා. අපි කියන්නේ පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගන්නුම් ප්‍රතිශතය පවතින වෙමින් h0 ප්‍රතික්ෂේප නොකර කියලා. නිගමනය.
නිගමනයට ආවට පස්සේ නිගමනය කොහොමද ලියන්නේ? නිගමනය ලියද්දී මුන්තර බලාගන්න කොහොමද නිගමනය එන්නේ කියලා. මෙතනින් කියනවා H0 පිළිගන්න කියලා. H0 පිළිගන්න කියලා කියන්නේ කවුද? මෙයාව. අපි ඊට පස්සේ බලනවා නිෂ්පාදකයාගේ ප්‍රකාශය දැන් මෙයාවට පිළිගන්න කියලා කියන්නේ. ඊට පස්සේ බලනවා නිෂ්පාදකයාගේ ප්‍රකාශය අන්තර්ගත වෙන කවුරුද? බලන්න නිෂ්පාදකයාගේ ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ බලන්න නිෂ්පාදකයා කියලා කියන්නේ 25ට වැඩි නෑ කියලා. ඒතර 25ට වැඩි නෑ කියලා කියන්නේ කවුද? නිෂ්පාදකයා කියන්නේ H0 වල තියෙන කල්පිතේම තමයි. එහෙනම් මොකද වෙන්නේ? තීරණයෙන් කියනවා H0 පිළිගන්න කියලා. ඊට පස්සේ අපි බලනවා නිෂ්පාදකයාගේ ප්‍රකාශය කවුරු තුනද අන්තර්ගත වෙලා තින්නේ? නැත්නම් නිෂ්පාදකයාව නියෝජනය කරන්න මොන කල්පිතේද? එහෙනම් H0. එහෙනම් අපි කියනවා මොකද වෙන්නේ? පරීක්ෂණ සංඛ්‍යාතිය පිළිගන්න බැරි කොහොමද H0 ප්‍රතික්ෂේප නොකර අපිට පිළිගන්නේ තියෙනවා. නිගමනයෙන් අපි ලියනවා කොහොමද? මොකද නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගැනීමට අර ප්‍රමාණ බිඳුසම බිඳ පහ මට්ටමේදී ප්‍රමාණ බිඳුසම බිඳුවයි පහ මට්ටමේදී ප්‍රමාණ සංඛ්‍ය වගේ. ඒක වැදගත් දේ තමයි මෙතනදී අපි මේ ගණනය කරේ TVRQ උපයෝගී කරන්නේ. මම මේ සරල ගණන් තුනක් හදුවේ. මේ විදිහ තමයි මූලික සංකල්පයේ දැනගත යුතු දේවල් ටික කොහොමද කල්පිතයක් කරගන්නේ කොහොමද පරීක්ෂණ සංඛ්‍යා තියෙන්නේ තීරණය කරනවා මේ මූලික පියවර හතර උගලන්න මේ පියවර පහ උගලන්න පුරුදු කරේ ඊට පස්සේ අපි විවිධ සංකීර්ණ ගණන් වල දැන් ඉස්සරහම වෙලදී එතනදී අර මූලික අඩිතාව තමයි මෙතනින් දැම්මේ ඊට පස්සේ සමානුපාතය පදන දෙක අතර සමානුපාතන දෙක අතරදී වෙනස් විදිහ ගණන් ටිකක් අපි දැන් හදන්නයි යන්නේ දැන් අපි මෙතනින් ඊළඟට කතා කරනවා මොකද්ද සංහාර සමානුපාතය සඳහා කල්පිත පරීක්ෂණ මේ සමානුපාත සඳහා කල්පිත පරීක්ෂාවලදී මෙන්න මේ වගේ ලොකු ලොකු විස්තර කතන්දර මුකුත් නැහැ. එතනදී අපිට ගන්න දෙන්න සංහාර සමානුපාත සඳහා කල්පිත පරීක්ෂාවලදී එක ඉසෙත් සූත්‍රය නැත්නම් එක පරීක්ෂණ සංඛ්‍යාදී සූත්‍රය දෙන්නේ. මොකද්ද? අර සාමාන්‍ය අපි ගණනය කරගත්ත මොකද්ද? නියම සමානුපාතයෙන් නියම විද්‍යාර්ථී ඉසෙත් සූත්‍රය තමයි. ඒ කියන්නේ මොකක්ද දෙන්නේ? p ඍණ 5 එක ඍණ 5 වෙලීම n වල පරිමාණය. යම් කිසි කෙනෙක්ට මේ සූත්‍රයේ ඉන්නේ කොහොමද කියනවද වැඩි දුර විස්තර ඔයගොල්ලන්ට මතක නැත්නම් මගේ කලින් වීඩියෝ බලපු ගමන් මේ සූත්‍රාවය කොහොමද කියන ඔයගොල්ලන්ට පැහැදිලි. කාරණා මේක අපහැදිලිලා මේක එන්නේ සූත්‍රය කොහොමද කියන එක අමතක නම් පොඩ්ඩක් මේ සමානුපාතයෙන් නේද ව්‍යාප්ති වීඩියෝස් ටික බලන්න මම මේ ආවේ කොහොමද කියනවද ඒ වලදී ගෙලුණා. හරි. ඒ මත තමයි මෙන්න මේ පාඩම ඔක්කොම. ඒ කියන්නේ නේද ව්‍යාප්ති මත තමයි සංඛ්‍යා නිර්මාණය කල්පිත පරීක්ෂා ඔය දේවල් ගොඩනැගිලා තින්නේ. නේද ව්‍යාප්ති දින අර්ධාව මත තමයි මේක දින්නේ. හරි. හරි. දැන් අපි බලනවා සංවාද සමානුපාතය සඳහා නියම සමානයි මොකද සමානුපාත සඳහා කල්පිත පරීක්ෂා. බලන්න මේක කෙලින්ම ගානකට දැන් එකම දේ ඉගෙන ගන්න දෙන අමුතු දේවල් නැහැ මෙතන. හරි. මෙතන කියනවා මොකද දෙන්නේ? නිෂ්පාදකයේ තම නිෂ්පාදිතයේ පවතින උපරිම සදස් සමානුපාතය 8ක් බව ප්‍රකාශ කරනවා. නිෂ්පාදකයා කියනවා එයා හදන නිෂ්පාදිතයේ උපරිම සදස් සමානුපාතය 8යි කියලා. කියන්නේ 8යි තමයි එයා කියන්නේ. 8 කොයිට අඩු කියලා. හරි. සසම්බාධිත තෝරගත් 100ක නීතියක 112ක් සදස් බව හොයාගන්නේ. අර සාමාන්‍ය විනිශ්චය බිඳුව දෙක මට්ටමේදී පරීක්ෂා කරන්න කියලා කියන්නේ. පළවෙනි පියවර ඕගොල්ලෝ දන්නවා මොකද? කල්පිත කොටන. කල්පිත කොටනීමේදී අපි බලනවා පළවෙනියට H0 H1 හරි. දැන් බලනවා නිෂ්පාදකයා කිව්වේ මොකක්ද? එයා ගත්තේ මොනවා ගැනද එයා මේ ප්‍රකාශනයකුත් කරේ? සංඝානයේ මධ්‍යනේ ගැනද? නෑ. එයා කියන්නේ මොකද? එයා හදන නිෂ්පාදිතයෙන් සදස් සමානුපාතය 8යි කියලා කියන්නේ. හරි. එහෙනම් එයා ප්‍රකාශනයකුත් කරන්නේ 5 ගැන. එහෙනම් 5 සමානයි කියලා ඕගොල්ලෝ දාගන්න. එයා කිව්වේ 8යි කියලා. හරි. දැන් අපි ආයෙ පාර බලමු මොකක්ද මෙයා කියන්නේ කියලා. හරියට H1 තමයි බලලා ගොඩනගන්න. නිෂ්පාදකයේ තමන් නිපදවන තමා නිෂ්පාදකයේ තම නිෂ්පාදිතයේ උපරිම සදස් සමානුපාතය 8ක් බව ප්‍රකාශ කරන්නේ. 8ක් බව ප්‍රකාශ කරන්නේ. බලන්න නිෂ්පාදකයෙක් 8යි කියලා H0 තුලත් මොකද වෙන්නේ? 8යි කියලා. එතකොට H0 කව නියෝජනය කරනවාද නිෂ්පාදකයව නියෝජනය කරනවා. එහෙනම් H0 නිෂ්පාදකයව නියෝජනය කරනවා නම් H1 මොකද වෙන්නේ? H1 කියන්නේ මේ පක්ෂය වගේ නම. H0 නිෂ්පාදකය පැත්ත ගන්නවා නම් H1 මොකද වෙන්නේ? එයාට එරෙහි වෙනවා. මොකද කරන්න දෙන්නේ? නිෂ්පාදකයෙක්ගේ ගේම් ඉන්නන්නේ. නිෂ්පාදකයට එරෙහි වෙන්නේ සදස් සමානුපාතයේ 8ට වඩා අඩු වුණොත් වැඩි වුණොත් නැත්නම් වෙනස් වුණොත්. ඔයගොල්ලෝ දන්නවා මොනවද මෙතනදී නිෂ්පාදකයා කියන 8යි යාගේ සදස් සමානුපාතය කියලා. එයාගේ ප්‍රශ්නයක් ඉදින්නේ. එයා කියන කතාව බොරුවක් වෙන්නේ මොනවද? සදස් සමානුපාතයේ 8ට වඩා වැඩි වුණොත් තමයි ප්‍රශ්නේ නේද? 8ක් කියලා තමයි නිෂ්පාදකයා කියන්නේ. ප්‍රශ්නේ ඉන්නේ. මෙයා කියන්නේ බොරුවක් කියලා අපි කියන්නේ මොනවද?
සදස් සමානුපාතය 100ට වඩා වැඩි වෙනවා. කවුරුත් කියන්නේ නැහැ වාගේ 100ට 8යි සදස් සමානුපාතය මේ බලන්න මේ ගත්ත මම ගත්ත මේ නිෂ්පාදිතේ සදස් එකක්වත් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. ඔක්කොම හොඳටම හොඳයිනේ කියලා වෙල මම යාට බැනගෙන නැද්ද? එහෙම බයින්නේ. ප්‍රශ්නේ නේ මම බයින්නේ මොනවද? මේ බලන්න වා 100ටයි කියලා ගත්තට මේක 120ක් විතරම සදස්නේ. මොනවද ප්‍රශ්නේ ඉන්නේ? සදස් සමානුපාතය 100ට වඩා වැඩි වෙනවා. එහෙනම් කල්පිත කොට ගිහින් මොනවද කරගත්තා? පරීක්ෂණ සංඛ්‍යාවේ හරි ලේසි. පරීක්ෂණ සංඛ්‍යාතිය පරීක්ෂණ සංඛ්‍යාතිය ගණනය කරද්දී මොකද්ද? එක ඉසෙට් සූත්‍රයෙන් ඉසෙට් සමානයි p ඍණ 5 1 ඍණ 5 බෙදීම n වල වර්ගමූලය. එතන p බලමු කීයද කියලා මේගොල්ලෝ කියනවා ඒකක 100ක නීතියක් අතර 12ක් සදස්. එතන ඒකක 100ක නීතියක් අතර 12ක් සදස් නම් බිඳුවශම 1යි 2යි සදස් සමානුපාතයේ නීති ධර්ම කීයද 100. එහෙනම් බලන්න p වලට දාන බිඳුවශම 1යි 2යි අඩු කිරීම කීයද? 5 ට දාගන්න කීයද? 5 ට දාගන්න බිඳුවශම 0යට. කෙනෙක් ඇහුවොත් ඇයි එතන බිඳුවශම 0යට දාගත්තේ? අපි කියනවා අපි කල්පිත පරීක්ෂා සිදු කරන්නේ తాවකාලිකව h0 සත්‍යය කියලා. හරිනේ? h0 අපි කිව්වා යම් පරාමිතිය පිළිබඳව తాවකාලිකව සත්‍යය උපකල්පනය කරමින් ගොඩනගන ගතිය. එහෙනම් අපි తాවකාලිකව සත්‍යය කියලා හිතන්නේ h0. එහෙනම් අපි ඒක දාගත්තා. බෙදනවා කොහොමද මේ 5 එකකින් 5 බෙදීම. එහෙනම් කියද බිඳුවශම 0යට වැඩි කිරීම බිඳුවශම 5 බිඳුවශම 0යට යන මෙතන බිඳුවශම 9 දෙක බෙදීම 100 වර්ගමූල. හරි. මෙතන නම් බිඳුවශම 0.4 අපි මේක සුළු කරගන්න. හරි. එකපාර සුළු කරලා උත්තරේ දාගමු. හරි. ඔයගොල්ලෝ ගෝලි සුළු කරන්න. හරි. බිඳුවශම 0යට වැඩි කරනවා බිඳුවශම 9 දෙකෙන් බෙදනවා 100. හරි. ඒකේ වර්ගමූලය එන්න ඕනේ. ඊට පස්සේ 0.04 බෙදීම ආන්සර්. එතන 1.4යි 7යි 7ක් කියලා. හරි. බලමු. 0.9ට 0.92 බෙදීම 100 ඒ වර්ගමූලය 1.4 හරි. දැන් මොකද වෙන්නේ? මේක තමයි පරීක්ෂණ සංඛ්‍යාව. ඊට අපි කරන්නේ පරීක්ෂාව. දැන් ඕගොල්ලෝ හරි ලේසි යන කලින් කතා කරපු දේවල් ටිකමයි. මේගොල්ලෝ කියන සම්බන්ධ මට්ටම 0.02 මට්ටමේ තියෙනවා. 0.02 මට්ටමේ ඉන්න අසාමාන්‍ය විදිහමයි. ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ දන්නවා. මේකට සමානව ටීවී එකක් තියෙන නැති වෙන්නේ මම මතකයි ටීවී එකක් මේක තිබ්බේ නැත්ද කොහෙද? දැන් මේක තේරුම් ගන්න මේක මොකද අපි ඉතින් එකක් තියෙන්නේ අවුත් පිට දෙන්නේ ඊතලේ තියෙන කොයි පැත්තටද? ඊතලේ තියෙන දකුණු පැත්තට. එහෙනම් දකුණු වල පරීක්ෂාව මේ පැත්ත තමයි 0.02 මේක ඉතින් පියක් තියෙනවා. හරි. ඊට සතු කරනවා. මෙතන 0.02 මේක අනිවාර්යයෙන් ඉතින් පියක් තමයි අගේ ගන්න වෙන්නේ. හරි. මෙතන 0.02 ගන්න අපි දන්න මේ මෙතන මධ්‍ය අක්ෂරයෙන් මෙතනට 150යි. එහෙනම් 4800 4යට මේක. බගපොත ගන්න ප්‍රමතුයාත්‍රි පෙරල ගන්න සම්භාවිතාවෝඩේ 4800 ආසන්නයක් හොයන්න. ඒතර ඔයගොල්ලන්ගේ ප්‍රතික්‍රමත බලන්න උත්තරේ 2.05 කියලා. හරි. ඒතර මේක තමයි මොකද වෙන්නේ? මට ආව අවධියක්. දැන් අපි ලියාගමු. මේක තමයි අවධි වෙනස. අවධි වෙනස මේක තමයි පිළිගනු ප්‍රතික්‍රම. අවධි වෙනස පිළිගනු ප්‍රතික්‍රම. දැන් බලන්න කොහෙද මේ පරීක්ෂණ සංඛ්‍යාව තියෙන්නේ? 1.47. එහෙනම් තියෙන්නේ මේ පැත්ත 1.47. අපි මේකේ තීරණය අපිට සරලව ලියා ගන්න පුළුවන්. මොකද තීරණය පරීක්ෂණ සංඛ්‍යාව තියෙන්නේ කොහෙද? පරීක්ෂණ සංඛ්‍යාව තියෙන්නේ පිළිගනු ප්‍රතිශත නිසා. පරීක්ෂණ සංඛ්‍යාව පිළිගනු ප්‍රතිශත තියෙන නිසා h0 ප්‍රතික්ෂේප කරනවා. පරීක්ෂණ සංඛ්‍යාව පිළිගනු ප්‍රතිශත තියෙනවා. හරි. පරීක්ෂණ සංඛ්‍යාව පිළිගනු ප්‍රතිශත. එහෙනම් h0 ප්‍රතික්ෂේප කරනවා. හරි. නිගමනය අපි ලියා ගන්න ඕන මෙහෙම. මෙතෙන් කියනවා පරීක්ෂණ සංඛ්‍යාව තියෙන පිළිගනු ප්‍රතිශත නිසා h0 ප්‍රතික්ෂේප කරලා කියලා. නිගමනය අපි ලියා ගන්න ඕන මෙහෙම. බලන්න h0 පිළිගන්නේ කියලා තමයි අපි අන්තිමට මෙන් කියන්නේ. h0 පිළිගන්නේ. බලන්න h0 පිළිගන්නේ කියලා මෙතනින් කියවුණා. බලනවා එහෙනම් මෙයා තමයි පිළිගන්නේ නැහැ. නිෂ්පාදක ප්‍රකාශය අන්තර්ගත වෙන කවුරු තුලද? නිෂ්පාදක ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ h0 තුල. නිෂ්පාදක ප්‍රකාශය අන්තර්ගත වෙන්නේ h0 තුල. තීරණෙමත් කියනවා h0 පිළිගන්න කියලා. එහෙනම් අපි කියනවා මොකද වෙන්නේ? නිෂ්පාදකයාගේ ප්‍රකාශය පිළිගැනීමට අල්ප සමාන 0.02 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි වර්ධනය. නැත්නම් අපි කියුවොත් එහෙම
තොගේ උපරිම සදෘශ සමානුපාතය 108 බව පිළිගැනීමට දැන් 108ක් බව නිෂ්පාදකයා ප්‍රකාශය පිළිගැනීමට අල්ප සමාන 0.02 මට්ටමේදී ප්‍රමාණවත් සාක්ෂි පවතී. හරි. අපි හදමු තව ගානක් සමානුපාතයේ බලමු. එකේ 37 වෙනි පිටුවේ 3 වෙනි ගාන. හරි. දෙවෙනි ගාන පොඩ්ඩක් අතාරිමු. 3 වෙනි ගාන බලන්න. එක්තරා දේශපාලන පක්ෂයක් පසුගිය මහමැතිවරණයේදී හරි. ගොඩක් මේ කාලෙත් එක්ක සම්බන්ධයි. හරි. එක්තරා දේශපාලන පක්ෂයක් පසුගිය මහමැතිවරණයේදී 146ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගන්නවා. දැන් මොකද යම් පක්ෂයක් තියෙනවා. ඒගොල්ලෝ පසුගිය මහමැතිවරණයේදී 146ක් අරගත්තලු. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? මේගොල්ලෝ මොකද කරන්නේ? ඡන්දදායකයන් 500ක ආශ්‍රය සිදු කරන සමීක්ෂණයේදී 222ක් ඒගොල්ලන්ට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඉන්නේ මේගොල්ලන්ට බලන්න තුන්වෙනි ගාන එක්තරා දේශපාලන පක්ෂයක් පසුගිය මහමැතිවරණයේදී 146ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නලාදී ඡන්දදායකයන් 500ක ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයේදී 222ක් මෙම පක්ෂයට කැමැත්ත දක්වන බව ප්‍රකාශ කර ඇත. බලනවා මෙම පක්ෂයේ ඡන්ද පදනමේ වෙනසක් සිදු වී ඇද්ද යන්න මොකද 0.01 මට්ටමේදී පරීක්ෂා කරනවා. ඡන්ද පදනමේ වෙනසක් මොනවද කියලා යන්නේ. ප්‍රශ්නේ අහන්නේ මොකද? ගිය පාර ඡන්දෙදී 146ක් අරගත්තා. අපේ අහන්නේ වෙනසක් මොනවද කියලා. කොහොමද ගමන්නේ දැන් අපි කල්පිත කොට ගමුකෝ. මොකක්ද දෙන්නේ? කල්පිත කොට ගියේ. කල්පිත කොට ගියේ බලනවා h0 h1. તો බලනවා මොකක් ගැනද මේ කල්පිත කොට ගියේ කරන්නේ 5 ගැන. අනිවාර්යයෙන් 0.6 ගැන ඒකට ඕලකට පැහැදිලි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් h1 වල ආවට පස්සේ කොහොමද දැන් h1 ගොඩ ගන්නේ? බලන්න. මේගොල්ලෝ කියන ගිය පාර ඡන්දෙදී 146ක් ගත්තා. අපේ ප්‍රශ්නේ අහන්නේ මොකද ඉන්නේ? නිෂ්පාදක ප්‍රකාශය පරීක්ෂා කරන්නවත්. එහෙම මොකුත් නෙමෙයි අපිට කියන්නේ. ඡන්ද පදනමේ වෙනසක් සිදු වුණාද කියලා. ඒ කියන්නේ ඡන්ද පදනමේ වෙනසක් සිදු වුණාද කියන්නේ 146කට වැඩි වීමක් වෙන්නත් පුළුවන් නැත්නම් ඒක 146කට අඩු වීමක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඡන්ද පදනමට මොකද වෙනසක් සිදු වුණාද කියලා ගන්න. මේකට 146කට ඇල්ෆා මේ 5 වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් අඩු වෙන්නත් පුළුවන්. එහෙනම් අපි දන්නේ කිය 5 අසමාන 0.4යි හැදෙන්නේ. අත්තරවාදී කල්පිත කොට එහෙම සිදු කරගත්තා. මේ අසමාන කියන ලකුණ දාගත්ත බලන්න. වතාවට අපි මේ ගණන් හදපු ගණන් කීලෝ දුන්න අසමාන කියලා දාගත්තා. හේතුව මොකද්ද? 146ට වැඩි නෙවෙයි අඩුත් නෙවෙයි. අපි අහන්නේ වෙනස්ද කියලා. වෙනස් නම් අසමාන ලකුණ දාන්න. ඉතින් වෙන පරීක්ෂණ සංඛ්‍යාව. පරීක්ෂණ සංඛ්‍යාවේදී මොකද දෙන්නේ? අපිට එකේ සෙට් සූත්‍රය දෙන්නේ. සෙට් සමානයි p ඍණ 5 5 එකගෙන 5 වෙදීම n වල වර්ගමූල. p ට අපි දාගන්නවා 0.0 කීයද? බලන්න ඡන්දදායකයන් 500ක ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයකදී ඡන්දදායකයන් කීයක් කැමැත්ත ප්‍රකාශ කරාද? 222ක් කැමැත්ත ප්‍රකාශ කරනවා. හරි. ඒ කියන්නේ කීයද? අපි දන්නවා 500 නම් 222යි 222යි බෙදීම 500. එහෙනම් අපි දන්නවා 1000න් නම් කීයද? මේක මේ තුල්ල භාග 500 1000 දෙකෙන් ඇදලා එන 444යි. ඒ කියන්නේ කීයද? p බිඳුව 4යි 4යි 4. හරි. එහෙනම් p ට දාගන්නවා බිඳුව 4යි 4යි 4. අඩු කරනවා 5 ට නම් බිඳුව 4යි 6. බෙදීම 5 ට දාගන්නවා කීයද? බිඳුව 4යි 6. වැඩි කරනවා බිඳුව 5යි 4. මෙතන 5 ට දාගන්නවා මෙතන ගියා. ඇයි තාවකාලික සත්‍යයක ඉඳන්නේ මෙයාම නිසා. හරි. බෙදීම ඡන්දදායකයන් 500. මේ විතරම මේක තමයි. හරි. මේ සුළු කරපුවම අපිට ලැබෙනවා කොහොමද? ඉන්දර්ශන දශම 444 ඉන්දර්ශන 4 ඉන්දර්ශන 5 4 බෙදීම 500. ඊට පස්සේ ඒකේ වර්ගමූල ඊට පස්සේ ඉන්දර්ශන 4 ඉන්දර්ශන 7.1යි 8ක් කියලා ගත්තා. හරි. අපි ආයෙ කොට හදලා බලමු උත්තර හරියටම හරියට ඉන්දර්ශන 4 හැරෙදි කිරීම ඉන්දර්ශන 5 බෙදීම 500 වර්ගමූල 8 ඊට බිඳුසම 7.1යි 7.8ක් තුන 7.1යි 7.8ක් නිසා බිඳුසම 7.1යි 8ක් කියලා ගත්තා. හරි. ඊට පස්සේ දැන් අපි කරන්න දෙන්නේ දැන් පොඩ්ඩක් සැලකිලි මට්ටම මෙතනදී බලන්න. අපිට කිව්වේ මොකද්ද සම්බන්ධ මට්ටම 0.01 මට්ටම. දැන් පරීක්ෂා කරන්න යන්නේ. 0.01 මට්ටම 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 0.01 මට්ට
මේ පරීක්ෂා කරන්න ඕනේ. අර තමයි 0.01 මට්ටමේදී. දැන් බලනවා පරීක්ෂා කරන්නේ ඔන්න ඔය මට්ටමේදී. හොඳට මතක තියාගන්න ඊතලේ තියෙන මේ පැත්තට නම් මබ් වර්ගයට දානවා. ඊතලේ මේ පැත්තට තියෙන නම් දකුණු වර්ගයට දානවා. ඊතලේ තියෙන පැත්තට මේ බලන්න අසමානයි නම් අවදි වෙස තියෙන අනිවාර්යයෙන්ම දෙපැත්තේ. අවදි වෙස තියෙනවනේ දෙපැත්තේ. එතකොට මේ දෙපැත්තෙම තියෙන අවදි වෙසසේ සම්බන්ධය තමයි 0.01 කියන්නේ. එතකොට 100ට එකයි මේ දෙපැත්තටම ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් එක පැත්තකට යනවා කියලා. දෙපැත්තටම 100ට එකයි. දෙපැත්තටම 100ට එකයි නම් එක පැත්තකට එන්න කියන්නේ 0.05යි. එහෙනම් මේ පැත්තට තියෙන ඔන්න 0.05යි. එතන තියෙන්නේ 0.05. හේතුව මොකද්ද? අවදි වෙස සම්බන්ධතාවය කියන්නේ 0.01යි. එහෙනම් මේ පැත්තට 0.05යි. එතන මේ දෙකේ අවදි වෙස සම්බන්ධතාවය 100ට එක හැදෙනවා. බලලා 0.05 ඉතින් ව්‍යාප්තිය හොයන්න යන්නේ නැත්නම් ටී ව්‍යාප්තිය 0.05 කියන්නේ බලහන බලනවා උගලගේ 2.5ක් නැත්නම් ඉතින් ව්‍යාප්තිය කියලා කියන්නේ 4958 දාලා ප්‍රතිප්‍රමත බලන්න ඒත් උගලගේ උත්තරේ 2.58 කියන 2.58යි මෙතන දාන්න ඍණ 2.58 හේතු බින්දුවට අඩු නිසා අර කියන්නේ ඍණ 0.71යි බින්දුවට අඩු නිසා ඍණ 0.71යි බින්දුව දශම නිසා මේ වැටෙන්නේ. ඒතර අපි ලිව්වේ කි තීරණය නම් මොකද පරීක්ෂණ සංඛ්‍යාතයේදී ඉන්නේ පිළිගන්නු ප්‍රදේශ නිසා පරීක්ෂණ සංඛ්‍යාත දෙනවා. මෙතන බේගන ප්‍රකාශ දෙන්න දාලා නැහැ. මේ අවදි ප්‍රදේශ මේ පැත්ත අවදි ප්‍රදේශ මේ පැත්ත පිළිගන්නු ප්‍රදේශ. අවදි ප්‍රදේශ දෙපැත්තම තියෙනවා. හරි. තීරණය ලිව්වේ කි පරීක්ෂණ සංඛ්‍යාතයේ පිළිගන්නු ප්‍රදේශේ පවතින වේ. පරීක්ෂණ සංඛ්‍යාතයේ පිළිගන්නු ප්‍රදේශේ පවතින වේ. H0 ප්‍රතික්ෂේප කරනවා. පරීක්ෂණ සංඛ්‍යාතයේ පිළිගන්නු ප්‍රදේශේ නිසා H0 ප්‍රතික්ෂේප කරනවා. හේතුව මොකද? පිළිගන්නු ප්‍රදේශය කියන්නේ H0 පිළිගන්න ප්‍රදේශ. පරීක්ෂණ සංඛ්‍යාතයේදී පිළිගන්නු ප්‍රදේශය එහෙනම් H0 ප්‍රතික්ෂේප කරනවා. විදිනවා. පරීක්ෂණ සංඛ්‍යාතයේ පිළිගන්නු ප්‍රදේශය පවතින වෙන්නේ H0 ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අන්තිමට නිගමනය. අපි ප්‍රශ්නේ අහන්නේ ඡන්ද පදනමේ වෙනසක් මොනවද කියලා. ඒතර අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔක බලා ගන්නත් ඕනේ. හරිද? බලන්න. දැන් නිෂ්පාදකයාගේ ප්‍රකාශය පරීක්ෂා කරන්න ගියොත් නිෂ්පාදකයාගේ ප්‍රකාශය හරිද නැද්ද කියලා. මේ ප්‍රශ්නේ ඉවර කරන්නේ කොහොමද? ඉවර කරන්නේ අර තමයි වින්දේශම එක මට්ටමේදී මෙම පක්ෂයේ ඡන්ද පදනමේ වෙනසක් සිදු වී ඇද්ද කියලා. වෙනසක් සිදු වුණාද කියලා අර තමයි වින්දේශම එක මට්ටමේදී කියන්නේ. ඒතර නිගමනයේදී අපි කියන්නේ වෙනසක් සිදු වුණාද නැද්ද කියලා. අපි කියනවා වෙනසක් සිදු වුණා එතනදී බලන්න H0 පිළිගත්තනේ. H0 පිළිගන්නේ කියන්නේ මෙයාව තමයි පිළිගන්නේ. එතන මෙයාව H1 කියන්නේ ප්‍රතික්ෂේප වෙනවා. දැන් මොකද වෙන්නේ? වෙනසක් සිදු වුණේ නැහැ කියන්නේ තමයි අපිට පිළිගන්නේ. දැන් අපි අහන්නේ වෙනසක් සිදු වුණාද කියලානේ. වෙනසක් සිදු වී ඇද්ද යන්න පිළිගැනීම. අපි ලියනවා ඡන්ද පදනමේ වෙනසක් සිදු වී ඇති බව පිළිගැනීම. වෙනසක් සිදු වුණා කියලා පිළිගන්නේ. H1 පිළිගන්නේ. මොකද ඡන්ද පදනමේ වෙනසක් සිදු වී ඇති බව පිළිගැනීම. නැත්නම් වෙනසක් සිදු වුණාද කියන එක පිළිගන්නේ. ප්‍රමාණ සාක්ෂි දිනන අපි නැහැ. නෝට් පිළිගන්න තමයි ප්‍රමාණ සාක්ෂි දෙන්නේ. H1 පිළිගන්න ප්‍රමාණ සාක්ෂි නැහැ. අපි ලියනවා මෙම පක්ෂයේ ඡන්ද පදනමේ වෙනසක් සිදු වී ඇති බව පිළිගැනීමට වෙනසක් සිදු වී ඇති බව පිළිගන්නේ. වෙනසක් සිදු වුණා කියලා පිළිගන්නේ. ප්‍රමාණවත් සාක්ෂි නැහැ කියන දේ අපිට කිව්වේ. හරි. ඒතර මෙන්න මේ විදිහට තමයි අපි මෙතන ඉන්න ගණන් දෙකයි හැදුවේ. මොකද එකම විශේෂ සූත්‍රය දාගන්න අවස්ථා කිහිපෙදීම. ඒතර මෙන්න මේ විදිහට තමයි කල්පිත පරීක්ෂා අපි මේ කතා කරා සංඝාර මධ්‍යම සඳහා කල්පිත පරීක්ෂා සහ සංඝාර සමානුපාතික සඳහා කල්පිත පරීක්ෂා සරල ගණන් කිහිපයකින් හැදුවේ. මේක තමයි මූලිකව දාගන්න ඕන කරුණු ටික. ඔයගොල්ලෝ පාස් පේපර්ස් තියෙන ඔයගොල්ලෝ ගැද ඔයගොල්ලෝගේ ඉගෙන ගන්න සෙල්ලගේ ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒත් ඒවා අරගෙන තවදුරටත් මේක හදාරන්න ඔයගොල්ලන්ට සාර්ථකව මේකට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඉදිරි වීඩියෝ එකේ අපි ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරනවා සංඝාන මධ්‍යම දේශාන්තරය සහ සංඝාන සමානුපාතන දේශාන්තරය සඳහා කල්පිත පරීක්ෂා සිදු කරන්න කොහොමද කියලා. බොහොම ස්තුතියි.